අයිබම්තේ ඊ අපි කතා කරා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පේපර් එක නේද? හරි. ඒකේ දෙවෙනි කොටස ඉතුරු. ගන්න දෙවෙනි කොටස. අපි තා ප්‍රශ්න පත්‍ර දෙකයි පළාත් පේපර්ස් වල තියෙන 2019 නේ. 2016 17 18 19 පේපර්ස් ඉවරයි පළාත් පේපර්ස් ටික. හරි. දැන් එතකොට ඊළඟට පුතේ අපි බදාදා ඉඳලා පටන් ගන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් සෙට් එක අර මම ඕගොල්ලන්ට මේ මාසේ දෙන පේපර් සෙට් එක. හරි. එතකොට ඒකට සූදානම් වෙලා ඉන්න හැම දරුවෙක්ම හරි පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා තියාගන්න. එතකොට අපිට ලේසි ඒක සාකච්ඡා කරලා ඒ විදිහට ඉස්සරහට යන්න. දැන් එතකොට ඉස්සරහට තනිකරම පේපර්ස් තමයි. ඒ අතරතුරේ තමයි මම අර කිව්වේ ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික සම්මන්ත්‍රණය අවසාන සම්මන්ත්‍රණය ටික කරලා දෙනවා කියලා. පන්තිය දරුවන්ට ගැටලුවක් නැහැ කොහොමත්. පන්ති අයට කොහොමත් ඒවා ෆ්‍රී. හරි නේද? පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ හැමෝටම ඒවා ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන්ට ඒවා විශේෂ සම්මන්ත්‍රණ නෙමෙයි සාමාන්‍ය පන්තිම තමයි. හරි. ඒවටත් දැන් ඉස්සරහට ඒවා තියෙන්නේ. ඒත් එක්කම මේ ටර්ම් ටෙස්ට් එක තමන්ට පුළුවන් උපරිමයෙන් ලියන්න. තමන්ට පුළුවන් උපරිමයෙන් ලියන්න මේ ටර්ම් ටෙස්ට් එක. ඒතකොට අපිට නිකන් රෆ්ලි දැනගත්ත හැකි මොන මට්ටමේදී ඉන්නේ කියලා. ඒ අනුව තව මාසයක් තියෙනවා. ටිකක් මහන්සි වුණොත් හරි ඒ ලකුණු අඩු මට්ටමක කවුරු හරි හිටියොත් ඒ කියන්නේ ලකුණු 65 70 මට්ටමක හිටියොත් ඒ එකක් ගන්න තව ලකුණු කීපයකින් තියෙන ටිකක් සැලසුම් සාගතව මහන්සි වුණොත් පුළුවන්. හරි. පුතේ ඉතින් ටිකක් අද නම් ටිකක් කට්ටිය ටිකක් නෙවෙයි ගොඩක් අඩුයි අද කට්ටිය නේ. හෙට විභාග නිසා වෙන්නේ නැති. නමුත් අපි යම් වේගයක් ඇතුව දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට ප්‍රශ්න පත්‍රය කරලානේ තියෙන්නේ. යම් වේගයක් ඇතුව අපි සාකච්ඡා කරමු. එතකොට අපිට ඉක්මනින් මේ පේපර්ස් ටික සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඊට වඩා වැඩිපුර ඒතන සාකච්ඡා කරන්න අවශ්‍ය නම් පොඩ්ඩක් ප්‍රයිවට් මැසේජ් එකක් විදියට එවන්න. හරි නිකන් normal මැසේජ් දාගෙන යන්න එපා පුතේ. අර සමහර අයගේ බෝඩ් එකෙන් භාගයක් ඇහෙනවා. දැන් ෆෝන් එකෙන් භාගයක් ඇහෙනවා ඒකේ. එහෙම කරන්න එපා. ඉතින් හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ මේ වැඩේ කරගන්නනේ. එතකොට ඒක අර එක එක්කෙනාගේ ආර්ථික හැකියාව මත හරි ආර්ථික සාධකයේ මත එක්කෙනේ ලැප්ටොප් එකක් එක්කෙනේ ඩෙස්ක්ටොප් එකක් එක්කෙනේ චුටි ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? හැබැයි ඒ තුන් දෙනාම try කරන්නේ ඉගෙන ගන්න. එසා අපි හැමෝම ගැන බලලා වැඩ කරන්න ඕනි. ඔයගොල්ලෝ මැසේජ් එකක් දානවා ප්‍රයිවට් කෙලින්ම මට සිලෙක්ට් කරලා දාන්න. ඒතර මම ඒ ටික බලලා ඔයගොල්ලන්ගේ ඒ අවශ්‍යවට උත්තර දෙන්න. හරි. ඔහේ මැසේජ් දාගෙන යන්න එපා. සමහර අයට අපහසුයි ඒක. හරි. පස්වෙනි ප්‍රශ්නේ. ශාකයක සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඇතුළු වෙනත් ක්‍රියාවලි කිහිපයක් සම්බන්ධ කැටිරූ සටහන රූපයේ දැක්වේ. හරි. ඒ ඇසුරෙන් පිළිතුරු සපයන්න. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය යන්න පැහැදිලි කරන්න නිර්වචනය තියනවාද කියලා බලන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන එකපාරයි කියන්නේ නිර්වචනය තියනවාද කියලා බලන්න. මොකද පුතේ මම මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න මේ සාකච්ඡා කරනවා නෙමෙයි. ගෙදර ඉඳන් ලියන්නේ. ඔයා දැනගන්න එපා මොකක් හරි දෙයක් දන්නේ නැත්නම් ඒක අච්චුපතෙන් හරි බලලා ලියන්න. ඒක දන්නේ නැහැ කියන්නේ ඉතින් ඔයාට එතකොට ඒක පුළුවන් කරගන්න ඕනකම තියෙන්න එපා. එසා මම මේ ඔයා ලියලා තියෙන උත්තරේ හරිද කියලා බලන එක විතරයි කරන්නේ. හරි නේද? ලියවන්න වෙලා දුන්නොත් එහෙම වරු ගණන් යයි. දැන් ඒවට වෙලාවකුත් නැහැ. දැන් එහෙම කරන්න ඕනිත් නැහැ. මම ඔයාගේ අවශ්‍ය වේගය හදලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒකට කොච්චර මහන්සි වුණාද. දැන් අවසාන ප්‍රතිඵල නෙලන්න යන වෙලාවේ හරි අපි යම් වේගයක් තියාගන්න ඕනේ. මොකක්ද එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හිරු එළිය ඇති විට ඔය වචන ටික හරියට තියෙනවා. හිරු එළිය ඇති විට හරිතප්‍රද මතදී හරි හරිතප්‍රද මතදී ග්ලූකෝස් නිපදවා ඔක්සිජන් වායුව පිට කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ. හරිද? මේ ක්‍රියාවලිය තුන්තර රසායනික සමීකරණයකින් ලියන්නලු. IiCO2 ගෑස් ධන IiH2O liquid ද්‍රව හිරු එළියයි හරිතප්‍රදයි ඇති විට ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපදවනවා. කෙලින්ම තුලිත කරලා ලියන්න මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි පොඩි දේවල්.
ශාක පාත්‍රය තුල ගබඩා කරන පිෂ්ඨය අඳුනා ගැනීම සඳහා සිදු කළ හැකි පරීක්ෂණය පියවර වශයෙන් ලියන්න. එතකොට මුලින්ම මොකද කරන්න පුතේ? ශාක පාත්‍රයේ පිෂ්ඨය කියලා පෙන්නන්න ඕනි. පිෂ්ඨය තියනවා කියලා පෙන්නනම් මුලින්ම කරන්නේ ශාක පාත්‍රයේ ජලය දාලා තම්බනවා. ඊළඟට කරන්නේ මොකද්ද? මධ්‍යසාරය අඩංගු පරීක්ෂණ නලයක් තුල ශාක පාත්‍රය දාලා තම්බනවා. ඊළඟට මොකද කරන්නේ? ශාක පාත්‍රය ඉවතට අරගෙන සෝදලා ඒකට අයඩීන් ප්‍රතිකාරකයෙන් බිඳු කීපයක් එකතු කරනවා. ඔන්න ඔය කාරණා තුන ලියවෙන්න ඕනේ. මුලින්ම ලියලා තියෙනවද බලන්න. ශාක පාත්‍රයේ ජලයේ බහා තම්බන්න. ශාක පාත්‍රයේ ජලයේ බහා තම්බන්න. 2 මධ්‍යසාරය අඩංගු පරීක්ෂණ නලයක් තුල බහා තම්බන්න. මධ්‍යසාරය අඩංගු පරීක්ෂණ නලයක් තුල බහා තම්බන්න. 3 ශාක පාත්‍රය ඉවතටගෙන සෝදා අයඩීන් ප්‍රතිකාරකයෙන් බිඳු කීපයක් එකතු කරන්න. හරි. එතකොට ඔය පරීක්ෂණය පියවර වශයෙන් ලියමු. ශාක පාත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සිදුවන Z පටක වර්ගය කුමක්ද? මොකද්ද පුතේ ඔය තියෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සිදුවන Z පටක වර්ගය. මෘදුස්තර පටක. සෛල විභාජන හැකියාව පදනම් කරගෙන ඊට සටහනේ X සහ Y පටක පොඩක් ඉන්න පුතේ. සෛල Z පටකේ හරි. ඒ තමයි උත්තර. මෘදුස්තර පටකයේ හරි. සෛලීය විභාජන හැකියාව පදනම් කරගෙන X සහ Y පටක පොදුවේ හඳුන්වන නම. සෛල විභාජන හැකියාව පදනම් කරගෙන. එතකොට පුතේ එතන දැන් මෘදුස්තර පටකය ගත්තාම මෘදුස්තර පටකය කියන්නේ සරල ස්තර පටකයට අයත් එකක්. මෙතනදී Y කියලා කියන්නේ Y පටකය කියලා කියන්නේ පුතේ මෙතන ඇහිල්ලා ඔයගොල්ලන්ට පේනවා ජලය පරිවහනය කරන එක. ඒ කියන්නේ ශෛලම් පටකය. ඒක ඇහිල්ලා මොනවාද සංකීර්ණ ස්තර පටකයට අයත්. එතකොට මේ දෙන්නම පොදුවේ ගත්තාම තවදුරටත් සෛල විභාජනය නොවන අවස්ථාව එහෙනම් ස්ථීර පටක. X සහ Y පටක පොදුවේ හඳුන්වන්නේ ස්ථීර පටක. XY පටක වර්ගවල දක්නට ලැබෙන අජීවී සෛල වර්ගය. හරි. XY පටකවල දකින්න ලැබෙන අජීවී සෛල. XY ඒවා තියෙන අජීවී සෛල මොනවාද පුතේ? මේවා තියෙනවා ශෛලම වාහිනී සෛල. හරි. ඊළඟට ශෛලමීය තන්තු සෛල ජල පරිවාහනය. හරි. ඊළඟට වාහකාභ සෛල අජීවී සෛලීය ඊළඟට ඉහත එකේ ඔබ සඳහන් කළ සෛල වර්ගය හා තුනේ සඳහන් කර සෛල අතර ඇති ප්‍රධාන වෙනස්කම. එකේ සඳහන් කළ සෛල වර්ගය හා තුනේ සඳහන් කළ තුනේ මොනවද සඳහන් කරේ? හරි. එතකොට මේවා ඇති ප්‍රධාන වෙනස්කමක් අහනවා.
එතන මොනවද පුතේ? මේකෙදී අපි කතා කරන අජීවී සෛලවල හොඳට අහගන්න. අජීවී සෛල ගත්තාම දැන් අපි අහන්නේ අජීවී සෛලවලයි x z සඳහන් කර සජීවී සෛලවලයි තියෙන වෙනස්කම්. පොඩේ සෛල විභාජන හැකියාව පදනම් කරගෙන y සටහනේ x සහ y කොටුවේ හඳු. චුර වරදගත්ත නේ පුතේ. z පටක වර්ගයේ හරිය මුදුස්තර පටක සෛල විභාජන හැකියාව පදනම් කරගෙන y සටහනේ xy පටක පොදුවේ හඳුන්වන්නේ සංකීර්ණ ස්ථිර පටකය. පොඩ්ඩක් ඒක නිවැරදි කරගන්න පුතේ. සංකීර්ණ ස්ථිර පටකය. මම හිතන්නේ z කියන එක ඔළුවේ තියන් කිව්වේ පුතේ උත්තරේ ඒකයි උනේ. හරි. ඊට පස්සේ xy පටකවල දක්නට ලැබෙන අජීවී සෛල වර්ග නම් කරන්න. xy පටකවල දැන් x කියන්නේ ෆ්ලෝයම් පටකය. ෆ්ලෝයම් පටකයේ තියෙන අජීවී දේවල් මොනවාද? ජලයද ගෙනියන්නේ x වල. ඔව් x කියන්නේ සෛලම් පටකය. y කියන්නේ ෆ්ලෝයම් පටකය. එතකොට xy පටකවල තියෙන අජීවී x වල අජීවී පටක තුනක් තියෙනවා. මොනවාද x වල අජීවී පටක තුන? එකක් ශෛලම වාහිනී සෛල. දැන් නිවැරදි කරගන්න පොඩි වැරද්දක් වුණා එතන. හරි මේ හතරවෙනි එකට උත්තරේ අජීවීය තුන්වෙනි එකට උත්තරේ xy පටකවල දක්නට ලැබෙන අජීවී සෛල වර්ග. මොනවාද? ශෛලම වාහිනී සෛල, වාහකාව සෛල, ශෛලමීය මෘදුස්තර සෛල. එහෙම නැත්නම් ෆ්ලෝයමීය තන්තු සෛල. ඔන්න ඔය හතරම අජීවී. අරනම් හරි දාගන්න. ඊළඟට ඊයත් එකේ ඔබ සඳහන් කළ සෛල වර්ගය. එකේ සඳහන් කළේ පුතේ මෘදුස්තර සෛල. තුනේ සඳහන් කළ සෛල වර්ග අතර තුනේ සඳහන් කරේ මොනවද? අජීවී සෛල. වෙනස්කම සඳහන් කරන්න. මෘදුස්තරයි තුනේ සඳහන් කළ අජීවී සෛල අතරයි වෙනස්කම්. එතන අපි මොනවද කියන්නේ? මෘදුස්තර සෛල මොකද වෙන්නේ? සජීවී. මෙයා අජීවී. හරි මෙයා ගත්තාම පුතේ මෙයාගේ දැන් අජීවීයේ සෛල විත්ති මත ලිග්නින් තැන්පත් විය. අජීවීයේ සෛල විත්ති මත ලිග්නින් තැන්පත් විය. සජීවීයේ සෛල විත්ති මත ලිග්නින් තැන්පත් වී නැත. ලිග්නින් තැන්පත් වී නැත. හරි. ඊළඟට ඊයතර උපසරණයේ ඇති ශාකයේ ඇතැම් පර්ණත පත්‍රවල හරිතාක්ෂය දක්නට ලැබුණි. ඊට හේතුව එකයි. මතක තියාගන්න පුතේ ඒක නම් හොඳට පර්ණත පත්‍රවල හරිතාක්ෂය නයිට්‍රජන් ඌනතාවය, පත්‍රවල හරිතාක්ෂය යකඩ ඌනතාවය. එතකොට මෙතන පර්ණත පත්‍රවල හරිතාක්ෂය තියෙන්නේ. එහෙනම් නයිට්‍රජන් ඌනතාවය. නයිට්‍රජන් ඌනතාවය. ඊළඟට රූපේ දැක්වෙන්නේ රුධිර වාහිනී පද්ධතිය ආකෘතියකි. මේ වැඩිම ඔක්සිජන් සාන්ද්‍රණයක් ඇති ශිරාව කුමක්ද? ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිම වෙන්නේ පුප්පුෂීය ශිරාවල. ඇයි ඒ? පෙනහළු වල ඉඳලා පිරිසිදු රුධිරය හෘදය වෙත ගේන්නේ පුප්පුෂීය ශිරා. මුද්‍රවල දාගන්න. පෙනහළු වල ඉඳලා පිරිසිදු රුධිරය හෘදය වෙත ගේන්නේ පුප්පුෂීය ශිරා. එන ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිම B වල පුප්පුෂීය ශිරා. F G රුධිර වාහිනී වල ඇති රුධිරයේ සංයුතිය වෙනස. F කෝ FF F වලයි G කෝ රුධිරයේ සංයුතියේ වෙනස අහනවා. F ගත්තාම පුතේ F වල මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. හරි ඒ F කියන්නේ අන්ත්‍රයයි යක්මාවසටේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. එතකොට G කියන්නේ යාකෘතික ශිරාව. එතකොට යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ගලන රුධිරේ හරි G කියන්නේ යාකෘතික ශිරාවේ ගලන රුධිරේ වෙනස අහන්නේ. එතකොට යාකෘතික ප්‍රතිහාර ශිරාවේ පෝෂක ද්‍රව්‍ය වැඩි. ඇයි? මේ අන්ත්‍රයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් එහෙම ගිහිල්ලා අක්මාවේ තැම්පත් කරනවානේ. ඒතර වැඩිපුර ටික අරගෙන යන නිසා යාගේ පෝෂක සාන්ද්‍රය වැඩි. ඊළඟට අක හම්බුණාද?
හරි ඊළඟට අහලවන්න ඊළඟට පුතේ G ගත්තාම පෝෂක සාන්ද්‍රය අඩුයි. පෝෂක සාන්ද්‍රය අඩුයි. ඊළඟට තව අපිට ගත්ත හැකි මෙතන F දක්වා යන එක අන්තරයේ ඉඳලා යන එකේ ඔක්සිජන් සාන්ද්‍රය වැඩි. අක්මා විදලා යන එකේ ඔක්සිජන් සාන්ද්‍රය අඩුයි. හරි. ඒ වගේ ඒවා ගත්තා. ඊළඟට ඒ වාහිනිය ඒකෝ ඒ කියන්නේ මොකද්ද? මෙතන පුතේ මේක මේ හෘදයේ කුටීර හතරනේ මේක මොකද්ද දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව වම් කෝෂිකාව හොඳයි හරි එතකොට ඒ වාහිනිය කියලා කියන්නේ පුප්පුෂීය මහා ධමනි මේ නිකන් අර සැකිල්ලන්නේ ගහලා තියෙන්නේ ඇත්ත රූපේ නෙමෙයිනේ එතකොට දකුණු කෝෂිකාවෙන් යන එක අපි කියනවා මොකද්ද පුප්පුෂීය මහා ධමනි හරි ඒ වාහිනිය හෘදයෙන් ආරම්භ වන ස්ථානයේ සිට කපාටය කුමන ඒ වාහිනිය හෘදයෙන් පටන් ගන්න තැන තියෙන කපාටය කියන්නේ අඩසද කපාටය. පුප්පුෂීය මහා ධමනිය ආරම්භ වන තැන තියෙන්නේ අඩසද කපාටය. ඊළඟට වසා පද්ධතියද රුධිර වාහිනී පද්ධතියේ කොටසකි. එහි තිබිය හැකි රුධිර සෛල වර්ගයන් ලියන්න. පුතේ වසා පද්ධතියේ තියෙන්නේ වසා සෛල නැත්නම් සුදු රුධිර සෛල. වසා සෛල කියන්නේ සුදු රුධිර සෛල වල එක ආකාරයක්. මොන ආකාරයේද අපි දන්නා වසා අපිට සුදු රුධිර සෛල සුදු රුධිරාණු නැත්නම් මේකටම කියනවා ශ්වේතාණු ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද මොකක්ද මේ ප්‍රධාන කොටස් දෙක දන්නත ලියා තියාගන්න කණිකාමය කණිකාමය නෝන කණිකාමය මොනවාද නියුට්‍රොෆිල් ඉයෝසිනොෆිල් බේසොෆිල් මේ මොනවාද කණිකාමය සුදු රුධිරාණු කණිකාමය නෝනියෝ කියන්නේ මොනෝසයිට් වසාසයිට් කණිකාමය නෝන සුදු රුධිරාණු හරි එතකොට එහෙමනම් රුධිර සෛල වර්ගයක් පොදුවේ සුදු රුධිරාණු කියුවාගේ නැත්නම් වසාසයිට් වසා පද්ධතියේ ප්‍රධාන කාර්ය කුමක්ද? හරි මොකද්ද පුතේ? වසා පද්ධතිය මගින් ආරක්ෂාව සලසන ඒතකොට මේද පරිවහණය කරනවා. මේද පරිවහණය. ඊළඟට පටක තරලය දන්නත ලියා ගන්න. පටක තරලය නැවත රුධිර වාහිනී පද්ධතියට එකතු කිරීම. පටක තරලය නැවත රුධිර වාහිනී පද්ධතියට එකතු කිරීම. පටක තරලය නැවත රුධිර වාහිනී පද්ධතියට එකතු කිරීම. හරි. ඒකත් පොඩ්ඩක් අහගන්න පුතේ රිපීට් ටික මම මේ දවස් ටිකේ ඕපන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න. හරි ඒ ටික බලලා ඉවර කරන්න බදාදට ඒ ටික බදාදෙන් පස්සේ රිපීට් ටික කලින් රිපීට් බලන්න බෑ හොඳේ ඒ නිසා චුට්ටක් ඒවා බලන් තියෙන ඒවා බලලා ඉවර කරන්න හරි අපි ඒ ටික YouTube එකෙන් අයින් කරන්න හදන්නේ බදාදට හරි ඊළඟට මිනිස්සුන්ගේ අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගැනීම ජීව ක්‍රියා කාර්යක්ෂම සිදුවීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඉහත ක්‍රියාවලි කුමන නමින් දැන් ශරීර අභ්‍යන්තරයේ පරිසරයේ නියතව තියාගන්නේ. මොකක් කියලා හඳුනන්නේ? සමස්ථිති. සමස්ථිති. දේහය තුල අභ්‍යන්තර පරිසරයේ යාමනීය සඳහා අවශ්‍ය යාමනීය කියන්නේ අභ්‍යන්තර පරිසරයේ පුතේ දැන් මොනවා හරි සාධකයක් වැඩි වුණොත් ඒක අඩු ග්ලූකෝස් සාන්ද්‍රය වැඩි වුණොත් ඒක අඩු කරනවා. උෂ්ණත්වය වැඩි වුණොත් ඒක අඩු කරනවා.
ඒ විදිහට නියතව තියාගෙන එක යාමනේ. හරි අඩු වැඩි. අඩු වුණත් වැඩි කරනවා. ඒ විදිහට. දේහය තුළ අභ්‍යන්තර පරිසරයේ යාමනය සඳහා අවශ්‍ය එක් සාධකයක උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම. ඒ හැර වෙනස් සාධකයන් නම් කරන්න මොකද්ද? ග්ලූකෝස් සාන්ද්‍රය නියතව තබා ගැනීම, ජල සාන්ද්‍රය නියතව තබා ගැනීම. යයි. දන්නේ නැත්නම් ග්ලූකෝස් යාමනයේ ජල තුල්‍යතාව. මිනිස් සිරුරේ උෂ්ණත්වය නියතව තබා ගැනීමට අදාළ පාසටානේ ස්තන් වලට ගැලපෙන එක් ක්‍රියාවලිය ආදන්න. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 37. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු විට මොකද වෙන්නේ? රෝම ටික උද්ගමනය. මයිල් කෙලින් වෙනවනේ සීතල වෙච්ච ගම රෝම ටික උද්ගමනය වෙනවා. ඊළඟට තව මොනවාද වෙන්නේ? ශරීරය වේවුලන්න ගන්නවා. මාංශපේශි වේවුලීම. ඒ වගේ වගේ. බාහිර උෂ්ණත්වය වැඩි වූ විට මොකද වෙන්නේ? රුධිර වාහිනී විස්තරණය වෙනවා. විස්තරණය වෙලා සමාසන්නයට එනවා. නේ? ශ්වේද ග්‍රන්ථි වලින් ශ්වේදයේ ශ්‍රාවය වෙනවා. දහඩිය ශ්‍රාවය වෙනවා. මිනිස් දේහයේ නියත උෂ්ණත්වය පවත්වාගෙන යාමට උදව් වන සජීවී පදාර්ථයේ ප්‍රධාන ජෛව. මිනිස් දේහයේ නියත උෂ්ණත්වයක් තියාගන්න වැදගත් වෙන ලිපිඩ. අපේ අදශ්චර්මීය මේද ස්තරය මගින් අපේ ශරීරය තුළ නියත උෂ්ණත්වය තියාගන්න වැදගත්. ඊට ඔබ සඳහන් කළ ජෛව අණුවේ සංඝටක මූලද්‍රව්‍ය පුතේ ලිපිඩ වලට ස්ථිර රසායනික සූත්‍රයක් නැහැ. ලිපිඩ වලට ස්ථිර රසායනික සූත්‍රයක් නැහැ. හැබැයි යාගේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනම තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනම තියෙනවා. ස්ථිර රසායනික සංයුතිය නැහැ. නැත්නම් ස්ථිර සංයෝගයක සූත්‍රයක් නැහැ. හරි ඒ ප්‍රශ්නේ ගන්න. ADEJ GIJ යනු වගුවේ දෙවන හා තෙවන ආවර්තයට අනුපිළිවෙලින් නොපිහිටි මූලද්‍රව්‍ය 6කි. සම්මත සංකේත නම් නෙමෙයි කියලා කියන එම මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංක 5ක අගුවේ දක්වා A කියන්නේ එන්ට්‍රින 5. D එන්ට්‍රින 2. E එන්ට්‍රින 1. G N I එන්දන 1. J එන්දන 2. හරි. E මූලද්‍රව්‍ය ඔන්න දැන් අපිට අවශ්‍ය කරන දත්ත දෙනවා. E මූලද්‍රව්‍ය තුන්වන කාණ්ඩයට අයත් වන අතර තුන්වන කාණ්ඩයේ මොනවා තුන්වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය මොනවා තුන්වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය බෝරෝන් තියෙනවා. හරි ඊට යටින් කවුද ඉන්නේ? ඇලුමිනියම් ඉන්නේ. තුන්වන කාණ්ඩ. හරි තුන්වන කාණ්ඩයට අයත් වන අතර P වර්ගයේ අර්ධ සන්නායක නිපදීමේදී මාත්‍රණ ද්‍රව්‍ය හරියට මාර්නේ P වර්ගයේ අර්ධ සන්නායක නිපදවනකොට මාත්‍රණ ද්‍රව්‍යයක් ලෙස යොදා ගන්න. P වර්ගයේ අර්ධ සන්නායක නිපදවන්නේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපිට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. මේ දෙන්න මේ වැඩේට ගන්න පුළුවන්. හරි මේ මෙන්න මෙතනින් ඒක අල්ල ගන්න තියෙන්නේ. ADEGIJ යනු ආවර්තකයේ දෙවන හා තෙවන ආවර්තයට අයත් අනුපිළිවෙලින් නොපීඩන මූලද්‍රව්‍ය 6කි. දෙවන හා තෙවන ආවර්තයට අයත්. දැන් නිකමට හිතන්න මෙයා බෝරෝන් වුණා කියලා. බෝරෝන් වුණොත් මෙයා සමාන ක්‍රමාංකය කීයද 5යි. අවධානය දෙන්න පුතේ හැමෝම මේකේ කියනවා දෙවන හා තෙවන ආවර්ත වලට අයත් කියලා. එතකොට මෙයාගේ පරමාණු ක්‍රමාංකය 5යි එන්ට්‍රින එකේ. එතකොට n වල 6යි. හරිද? ඒ බෝරෝන් කියන්නේ 2යි 3 තුන්වන කාණ්ඩයේ
තුන්වන කාණ්ඩය කියන්නේ 2යි 3. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන්. එතකොට මෙයාගේ 6යි. n ඍණ 1නේ 5. එතකොට n කියන්නේ 6යි. n ධන 1 7යි. n ධන 2 9යි. දැන් ඔයාලට පේනවද මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. ඒ කියන්නේ තුන්වන කාණ්ඩයට ගිහිල්ලා නැහැනේ. තුන්වන ආවර්තයට ගිහිල්ලා නැහැනේ. තුන්වන ආවර්තයට ගිහිල්ලා නැහැනේ. එහෙමනම් අපිට ඒ බෝරෝන් කියලා ගන්න බෑ. ඒක තේරුණාද? ඒ සමානයට තේරුනේ නැත්නම් නෑ. පොඩ්ඩක් කියන්න තේරුණාද නැද්ද කියලා. ඒ මොකද තාපව පැහැදිලි කරන්න. හරි ආගන්න. හරි ආගන්න. දැන් පුතේ මෙහෙමනේ කතන්දරේ කියන්නේ. ඒ ප්‍රශ්නේ හොඳ සංකීර්ණ ප්‍රශ්නයක්. එකපාර බැලුවමට පේන්නේ නැහැ. හොඳ පේපරයක්. ADEGIJ ආවර්තවයේ දෙවන හා තෙවන. දැන් මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙවන ආවර්ත වලටයි තෙවන ආවර්ත වලටයි අයත් වෙන්නේ. හරිද? මේ තියෙන මූලද්‍රව්‍ය හැම එකක්ම අයත් වෙන ආවර්ත වෙන්නේ මොනවාද? දෙවන ආවර්තයි තෙවන ආවර්ත. එතකොට දෙවන ආවර්තය කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන කිරණ ශක්ති මට්ටම් දෙකක්. තෙවන ආවර්තය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන කිරණ ශක්ති මට්ටම් තුනක්. ඔහොමනේ. එතකොට පළවෙනි ආවර්තයයි ඉන්න බෑ. මේකේ පළවෙනි ආවර්තයයි ඉන්න බෑ. පළවෙනි ආවර්තය කියන්නේ හයිඩ්‍රජන් හීලියම් කියන දෙන්න මෙතන ඉන්න බෑ. හරි. එතකොට කියන්නේ මොකද්ද? තුන්වන කාණ්ඩයට අයත්. තුන්වන කාණ්ඩය. තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවාද පුතේ? දැන් අපි දන්නවා හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් මෙන්න තුන්වන කාණ්ඩය. හරි කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් about sodium magnesium aluminum මේ තුන්වෙනි කාණ්ඩය. silicon phosphorus sulfur chlorine argon potassium calcium මොනවද උදේ මේ ඉන්නේ තුන්වන කාණ්ඩය. එතකොට E කියන කෙනා තුන්වන කාණ්ඩයට අයත් වන P වර්ගයේ අර්ධ සන්නායක නිපදවීමේදී මාත්‍රණ මූලද්‍රව්‍ය ලෙස දක්වනවා. මෙතනදී තුන්වන කාණ්ඩයට අයත් ඉන්නේ බෝරෝන් ඇලුමිනියම් නේ. හරි. එතකොට මේගොල්ලෝ P වර්ගයේ අර්ධ සන්නායක නිපදවද්දී මාත්‍රණ මූලද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා. P වර්ගයේ අර්ධ සන්නායක නිපදවද්දී මාත්‍රණ මූලද්‍රව්‍ය ලෙස දාන අපි දන්නවා P වර්ගයේ අර්ධ සන්නායකයන් නිපදවනකොට පුතේ මාත්‍රණය කරන්නේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයෙන්. P වර්ගයේ අර්ධ සන්නායකයන් නිපදවද්දී මාත්‍රණය කරන්නේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයෙන්. එතකොට මෙතන තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉන්නේ බෝරෝන් හා ඇලුමිනියම්. හරි. දැන් මේකෙන් අපිට කියනවා E මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. E දැන් බෝරෝන් ගත්තොත් බෝරෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ 1 2 3 4 5 බෝරෝන් වල පරමාණු ක්‍රමාංකය 5යි. හොඳට බලන්න. ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යි. දැන් අපිට ප්‍රශ්නය. මේ E කියන කෙනා බෝරෝන්ද ඇලුමිනියම්? ඔන්න අපේ ප්‍රශ්නේ. E කියන කෙනා බෝරෝන්ද ඇලුමිනියම්? ඕක හොයන්න පුළුවන් මෙහෙම. මේ බලන්න. E කියන කෙනාගේ පරමාණු ක්‍රමාංකය n ඍණ 1නේ. එතකොට ඒ n ඍණ 1 සමාන වෙලා තියෙනවානේ 5ට. එතකොට n කීයද බලන්න. n ඍණ 1 සමානයි 5යි. n සමානයි 6යි. හරි. එතකොට n කියන්නේ පරමාණු ක්‍රමාංකය 6යි. n ධන 1 කියන්නේ 6 ධන 1 කියන්නේ 7නේ පුතේ. n ධන 2 කියන්නේ 6 ධන 2 කියන්නේ 8නේ. දැන් ඔයාට මම මේ කියන දේ තේරෙනවද කියලා බලන්න. අපිට කිව්වේ මොකක්ද? දැන් මේ පැත්තත් බලන්න ඕන. දැන් මෙයා n කියන 6යිනේ. 6න් දෙකක් ගියාම මෙයා 4යි. n කියන 6යි 6න් හරි 5 ගියාම 1යි. ඕමනේ. හරි. දැන් අපිට කිව්වේ මොකද්ද?
මෙතන තියෙන මූලද්‍රව්‍ය උතර තේරුම් ගන්න. මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙවන ආවර්තයටයි තෙවන ආවර්තයටයි අයත් කියලා තමයි අපිට කිව්වේ. අපිට කිව්වේ මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙවන ආවර්තයටයි තෙවන ආවර්තයටයි. දැන් ඔයාලට පේනවද මේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන බිඳින ශක්ති මට්ටම මේකයි. ඒ කියන්නේ මෙයා පළවන ආවර්තය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන බිඳින ශක්තියන් 2.2 කියන්නේ දෙවන ආවර්තය. මෙයා 2.3යි දෙවන ආවර්තය, 2.4යි දෙවන ආවර්තය, 2.5යි දෙවන ආවර්තය, 2.6යි දෙවන ආවර්තය. එතකොට මෙතන ඉන්නේ පළවෙනි ආවර්තය දෙවෙනි ආවර්තයයි. එහෙමනම් පුතේ මේක බෝරෝන් වෙන්න බෑ. එහෙනම් කවුරු වෙන්න ඕනද? ඇලුමිනියම්. එහෙනම් බලමු හරිද කියලා ඇලුමිනියම්ට අදාළව. ඇලුමිනියම්ට අදාළව බලනකොට ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය කීයද 13යි. එතකොට N ඍණ 1 කියලා කියන්නේ කීයද? N ඍණ 1 කියන්නේ 13. N කියන්නේ කීයද? 14යි. මේ ඍණ 1 මේ පැත්තට කියන්නේ 14. ධන 1 උනා. එතකොට N 14. මෙයා 14 වෙනි පරමාණු ක්‍රමාංකය සහිත මුලද. 14යි 2යි මෙයා 15. මෙයා 14යි 2යි 16. මෙයාගේ 10 N කියන්නේ 14යි. 14න් 2ක් ගියාම 12යි. 14යි 14න් 5ක් ගියාම 9යි. දැන් බලමු මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි දෙවෙනි ආවර්තය. මෙයා 2යි 8යි 2යි. ඒ කියන්නේ දෙවෙනි ආවර්තය තුන්වෙනි ආවර්තය. මෙයා 2යි 8යි 3යි තුන්වෙනි ආවර්තය. 2යි 8යි 4යි තුන්වෙනි ආවර්තය. 2යි 8යි 5යි තුන්වෙනි ආවර්තය. 2යි 8යි 6යි තුන්වෙනි ආවර්තය. එතකොට එන ඒ අවස්ථාවේ මෙයා ඇලුමිනියම් වුණොත් දෙවෙනි හා තෙවෙනි ආවර්තවල මූලද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට හරි. එහෙනම් E කියන්නේ ඇලුමිනියම්. E කියන්නේ ඇලුමිනියම්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා 2යි 8යි 3. සම්මත සංකේතය මෙහෙම ලියන්න. ඇලුමිනියම් ධාතු මෙන්ස. විද්‍යුත් ඍණතාවය යන්න පැහැදිලි කරන්න මොකද්ද පුතේ විද්‍යුත් ඍණතාවය කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණු සහ සංයුජ බන්ධන වලින් බැඳුන විට බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කිරීමට ඇති හැකියාවට අපි කියනවා මොකද්ද? විද්‍යුත් ඍණතාවය. මූලද්‍රව්‍ය පරමාණු සහ සංයුජ බන්ධන වලින් බැඳුන විට බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කිරීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවයයි. හරි. ඊළඟට ADEGJ මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය හා පරමාණු ක්‍රමාංක විචලනය වන දර ප්‍රස්ථාරයකින් අඳින්න. එතකොට මේගොල්ලෝ ඇත්තටම කවුද කියලා බලමු. ඇත්තටම පරමාණු ක්‍රමාංකය 9යි කියන්නේ ෆ්ලෝරින්. විද්‍යුත් ඍණතාවය වැඩි මේක නේද? ඊට පස්සේ මෙයා 12යි. 12යි කියන්නේ මෙයා කවුද? මැග්නීසියම්. මෙයා ගත්තාම E කවුද? ඇලුමිනියම්. මෙයා 14 කියන්නේ සිලිකන්. මෙයා 15යි ෆොස්ෆරස්. 16යි සල්ෆර්. හරි. එතකොට අපිට කියන්නේ මොකද්ද? අපිට කියන්නේ ADEGJ අයි නෑ. හොඳේ. අයි නෑ. එතකොට මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය හා පරමාණු ක්‍රමාංක විචලනයට දල ප්‍රස්ථාරය කියන්නේ. විද්‍යුත් ඍණතාවයයි පරමාණු ක්‍රමාංකයයි විචලනය වෙන දල ප්‍රස්ථාරය. එතකොට අපි දන්නවා පුතේ මෙන්න මේ කතන්දර. ආවර්තයක වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ආවර්තයක වමේ සිට දකුණට විද්‍යුත් ฤණතාවය වැඩි වෙනවා. වැඩිම කෙනා කවුද විද්‍යුත් ඍණතාවය? ෆ්ලෝරින්. අන්නේට වැඩිම කෙනා කවුද? ෆ්ලෝරින්. එතකොට මේ බලන්න ප්‍රස්ථාරය අඳිනකොට විද්‍යුත් ඍණතාවය වැඩිම ෆ්ලෝරින් 4යි. පරමාණු ක්‍රමාංකය 9යි. මෙතන ෆ්ලෝරින්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ AD මැග්නීසියම් ඇලුමිනියම් එහෙමනේ යන්නේ. මැග්නීසියම් මෙයාගේ විද්‍යුත් ඍණතාවය ෆ්ලෝරින්ට වඩා පුතේ අඩුයි. එතකොට මෙතන 12 එනකොට මෙන්න මේ හරිය කියලා හිතන්නකො මැග්නීසියම්ගේ විද්‍යුත් ඍණතාවය.
දල ප්‍රස්ථාරය යන්නේ ඕනි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මැග්නීසියම් ඊළඟට ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර්. එතකොට මේ පැත්ත වමේ සිට දකුණට යනවා. එහෙනම් විද්‍යුත්තාවය වැඩි වෙනවා. 12යි 13යි 14යි 15යි 10 A D E G I හරි. I හා H අතර සාධන සංයෝගයේ සතු ලක්ෂණ කීපයක් සඳහන් කරයි. I කියන්නේ කවුද? ෆොස්ෆරස්. H කියන්නේ කවුද? I හා හයිඩ්‍රජන් අතර. හරියට. I හා හයිඩ්‍රජන් අතර සාධන සංයෝගය සතු ලක්ෂණ කීපයක් ලියන්න. ලක්ෂණ කීපයක් පහක් දැක්කේ. ඊය සංයෝගයේ බන්ධන ව්‍යුහය දක්වා ඒ ද්‍රවීයතාවය සලකුණු කරා. එතකොට මෙහෙමනේ පුතේ මෙතනදී හදන්නේ මේ ෆොස්ෆරස් එක්ක හයිඩ්‍රජන් එකතු වෙන්නේ. එතකොට PH3 H ද්‍රවීයතාවය සලකුණු කරන්න කියනවානේ. එතකොට පුතේ මොකද වෙන්නේ? ෆොස්ෆරස් තාවට ඉලෙක්ට්‍රෝන ආසන්න වුණාම මෙයාට චූටි ධන ගතියක්, මෙයාට චූටි ඍණ ගතියක්, මෙයාට චූටි ධන ගතියක්, මෙයාට චූටි ඍණ ගතියක්, මෙයාට චූටි ධන ගතියක්, මෙයාට චූටි ඍණ ගතියක්. ඔය විදිහට. ABC යනු හඳුනා නොගත් අවර්ණ ද්‍රාවණ තුනකි. पेपर एक संकीर्ण है। ABC යනු හඳුනා නොගත් අවර්ණ ද්‍රාවණ තුනකි. විද්‍යාගාරයේ ඇති දර්ශක දෙකක් ඇසුරෙන් ඒවා හඳුනා ගැනීමට උත්සාහ දැරීමේදී පහත් නිරීක්ෂණ ලැබිලා තියෙනවා. රතු ලිට්මස් නිල් පාට වෙලා ඒවල රතු ලිට්මස් නිල් පාට වෙලා මේ බලන්න අනිර අම්ල නිල් ලිට්මස් රතු පාට කරන එකනේ කරන්නේ. අම්ල නිල් ලිට්මස් රතු පාට කරනවා නම් රතු ලිට්මස් නිල් පාට කරා කියන එකේ අදහස මෙයා මොකද්ද? බස්මය. මෙයා මොකද්ද? බස්මය. pH අගේ 12යි. ආයි වැඩේ ෂුවර් නේ. pH 12යි කියන්නේ මෙයා දුබල බස්මය. B නිල් ලිට්මස් රතු පාට කරලා නිල් ලිට්මස් රතු පාට කරන්නේ කවුද? ආනීර අම්ල නිල් ලිට්මස් රතු පාට කරන්නේ. එහෙනම් B මෙයා අම්ලයා pH අගේ 6යි කියන්නේ දුබල අම්ල. දුබල අම්ල. ඊළඟ C නිල් ලිට්මස් රතු පාටිය. නිල් ලිට්මස් රතු පාට වෙලා එහෙනම් අනිවාර්යෙන් මෙයා අම්ලයා pH 2යි කියන්නේ මෙයා ප්‍රබල අම්ල. අම්ලයක් හා බස්මයක් අතර වෙනස ප්‍රධාන වෙනස අහනවා. අම්ලයක් මොකද්ද පුතේ? අම්ලයක් ජලීය ද්‍රාවණයක් තුලදී අයනීකරණය හයිඩ්‍රජන් ධන අයන පිට කරනවා. ලියන්න. අම්ලයක් ජලීය ද්‍රාවණයක් තුලදී අයනීකරණය වීමෙන් H+ පිට කරයි. H+ පිට කරයි. බස්මයක් අයනීකරණය වීමෙන් හයිඩ්‍රොක්සිල් අයන පිට කරයි. බස්මයක් අයනීකරණය වීමෙන් හයිඩ්‍රොක්සිල් අයන පිට කරයි.
හරි ඊළඟ අම්ලයකා බෂ්මයක ඇති ප්‍රබලතාවය අනුව ඊට ABC වර්ග කරන්න. ඔය කියනවා A දුබල බෂ්ම B දුබල අම්ල C ප්‍රබල අම්ල. ඊට A හා C ද්‍රාවණ අතර සිදුවිය හැකි ප්‍රතික්‍රියා කුමන නමකින් හැඳින්වෙන්නේ? A හා C. A කියන්නේ බෂ්මයක්, C කියන්නේ අම්ලයක්. මොකද්ද? අම්ල බෂ්ම උදාසීන කරන්නේ. මේක පුතේ ප්‍රබල. මේක ප්‍රබල. හොඳේ දුබල නෙමෙයි. මේක ප්‍රබල. ප්‍රබල බෂ්ම. හරි. A කියන්නේ ප්‍රබල බෂ්මයක්, C කියන්නේ ප්‍රබල අම්ලයක්. ඒතර අම්ල බෂ්ම උදාසීන කරනවා. වෙන්න පුළුවන් දේ A හා C ද්‍රාවණ අතර සිදුවිය හැකි ප්‍රතික්‍රියා කුමන නමකින් හැඳින්වේද? අම්ල බෂ්ම උදාසීන කරන්නේ. ඊළඟට ඊට තුනේ ඔබ සඳහන් කළ ප්‍රතික්‍රියා වර්ගයේ දිනදා ජීවිතයේදී යොදා ගන්න අවස්ථාව මොකද්ද? උදර ආම්ලිකතාවයට milk of magnesia පානය කිරීම. උදර ආම්ලිකතාවයට milk of magnesia magnesium hydroxide magnesium ශීරය උදර ආම්ලිකතාවයට milk of magnesia පානය කිරීම. හරි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරේ බලපාන සාධකයක් පරීක්ෂා කිරීමට සැකසූ ඇටෝම රූපසරාණයේ දැක්කේ. ඊට ක්‍රියාකාරකමේදී කැල්සියම් කාබනේට් විශාල හා කුඩා කැට සමාන විශාල හා කුඩා කැට කියනකොට මොළුවට යනවාද මේක මොකද්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරේ ප්‍රතික්‍රියා කළ භෞතික ස්වභාවය. හරි. ඊට පස්සේ කැට සමාන ස්කන්ධයන් බැලුනයන් තුල දාගෙන අතර සමාන සාන්ද්‍රණයේ කියුත් HCl ද්‍රාවණය දාගෙන ඇත. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යන අර්ථ දක්වන්න ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ පුතේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඊට ඇටෝම අණුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි කුමන සාධකයක බලපෑම පරීක්ෂා කරනවාද? එකක කැට නම් අනික කුඩු නම් උදේ ඔළුවට යනව නේද? මොකක්ද ඒකෙන් කියන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියා වල භෞතික ස්වභාවය බලපෑම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියා වල භෞතික ස්වභාවය බලපෑම. ඊළඟට වැඩිම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පෙන්වුම් කරන්නේ A හා B පරීක්ෂා නල දෙකෙන් කුමකේද? කැල්සියම් කාබනේට් කුඩා කැට ගත්තේ කොයිකද? A වල. එහෙනම් ඒකේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. කැල්සියම් කාබනේට් කැට කුඩා වෙන්න ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ජල භාජනය තුල පරීක්ෂා නල ගිල්ලා තැබීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? හරි. මොකද්ද? නල දෙක සඳහාම එකම උෂ්ණත්වයක් ලබා දීම. නල දෙක සඳහාම එකම උෂ්ණත්වයක් ලබා දීම තමයි ඒකෙන් අපේක්ෂා කරන්නේ. රසායනික ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති සටහන පහක් දැක්කේ. හරි. මේකෙදි මම මේ කියන දේ හොඳට අවබෝධ කරගන්න පුතේ. හොඳට අවබෝධ කරගන්න මම මේ කියන දේ. A කියන කෙනා ප්‍රතික්‍රියක. B ධන C කියන්නේ ඵල. හොඳට අහගන්න. දැන් මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට පිටින් ශක්තිය ලබාගෙනනි පිටින් ශක්තිය ලබා ගන්න. පිටින් ශක්තිය ලබා ගන්නවා කියන එකේ අදහස් මොකද්ද? තාපය අවශෝෂණය කරනවා. පිටින් ශක්තිය ලබා ගන්නවා කියන එකේ අදහස් මොකද්ද පුතේ? තාපය අවශෝෂණය කරනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. පිටින් තාපය දෙන්න ඕනි පුතේ. ඌ තාපය උරා ගන්නව නැන්නේ.
ඉතින් පිටින් තාපය දෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක. මේ තාප විපර්යාසය අනුව සිදුවී ඇති ප්‍රතික්‍රියාවගේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී පිටතින් තාපය ලබා ගන්නා බැරි. ඔය ශක්තිය පිටින් දෙනවයි කියලා පෙන්නලා තියෙන්නේ. ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී පිටතින් තාප ශක්තිය ලබා ගන්නා බැරි. ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හරි. ඊට ප්‍රතික්‍රියා වර්ගයට අදාළ ප්‍රතික්‍රියාවකට නිදසුනක් ලියන්න. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඉතින් මේ කැල්සියම් කාබනේට් වියෝජනය කරන්න. කැල්සියම් කාබනේට් කියන හුණු ගල් වියෝජනය කරන්න පිටින් තාපය දෙන්න ඕනේ. පෝර්ණුවක දාලා රත් කරනවා කියන්නේ ඒකනේ. එතකොට මොනවද ලැබෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් ලැබෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ්. බලන්න මේකත් ඒක වගේමයි නේද කියලා. ඒ කියන කෙනෙක් හිටියා. එයාට පිටින් තාපය දුන්නා. B සහ C බවට පත් වෙනවා. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒ පේපරේ නම් සැර පේපරයක් හොඳේ. හරි. AB යනු ඍජු දණ්ඩකි. එයි C භාරයක් ඉල්ලා ඇත. ඇකිසේ සකස් කර ඇත. ඒකවරේ 20 නිව්ටන් භාරයක් ඉල්ලා ඇත. හරි. අපිට කියන එක නම් පොඩි අපැහැදිලි බවක් තියෙනවා. එතන වචන දෙකක් මගේ ඇරලා. කමන්නේ අපි බලමු ගානෙන් අපිට අල්ලගන්න පුළුවන්. දණ්ඩ සමතුලිත වීම සහ විද්‍යුත් චුම්බකයේ මගින් මේ නිව්ටන් එකේ යකඩ කැල්ල මත යෙදිය යුතු බලය. ඉතින් හරිම සරලයි මේ. දැන් ඕමනේ තියෙන්නේ පුතේ. මෙතන 1 නිව්ටන්. මේ ප්‍රමාණය 2 නිව්ටන්. විස්සයි නිව්ටන්. A C D මෙතන 1 නිව්ටන්. ඊට අමතරව හොඳට අහගෙන ඉන්න. ඊට අමතරව යම් කිසි බලයක් පල්ලෙහාට තව යෙදුවොත් තමයි මේක මේ පැත්ත මොනවා වෙන්නේද පහළට ගමන් කරන්නේ. ඒ කියන්නේ මෙයාව මේ දණ්ඩ පුතේ මෙහෙම තිරස් පිහිටුමට ගේන්න. මෙහෙම තියෙන දණ්ඩ මෙහෙම තිරස් පිහිටුමට ගේන්න. ඒකට මොකද කරන්න ඕනි? දැන් මෙතන 20 නිව්ටන් බලයක් පල්ලෙහාට තියෙනවානේ. 20 නිව්ටන් පහළට තියෙනවානේ. එහෙනම් මෙතන 2 මීටර. හරි. මෙතන මේ තියෙන නිව්ටන් එකට අමතරව තව මොකද වෙන්න ඕනි? තව F බලයක් යොදන්න ඕනේ. හරි නැත්නම් මෙයා පහළ එන්නේ නැහැ. ඉතින් මෙතන නිව්ටන් එක තියෙද්දි උඩ ගිහිල්ලා කියන්නේ මේ නිව්ටන් එකට අමතරව මොනා කරන්න ඕනද? F බලයක් යොදන්න ඕනේ. එහෙනම් ඉතින් මේකට මොකද්ද දාන්නේ? බලගූර්ණයේදී දාන්නේ මොකද්ද? දක්ෂිණාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය. දක්ෂිණාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය. දක්ෂිණාවර්ත ගූර්ණයට පුතේ වාමාවර්ත ගූර්ණය සමාන වුණොත් ඕම මේක එක පැත්තකටවත් වැඩිපුර යන්නේ නැහැ. එහෙමනම් මේ බලන්න දක්ෂිණාවර්ත ගූර්ණය කොහොමද ගන්නෙ? බලයේ විශාලත්වය. දක්ෂිණාවර්ත ගූර්ණය. දැන් මේ පැත්තනේ දක්ෂිණාවර්ත. එතකොට මේ මම මේ බලෙන් අල්ල ඇද්දාම මෙයා කරකැවෙන්නේ ඕමනේ.
මේ ලක්ෂය වටා ඔහොමනේ කරගන්නේ. කියන්නේ දක්ෂිණාවර්ත කූර්ණය මෙහෙට. එතකොට මේ බලෙන් අල්ලද්දා මේ 20 නිව්ටන්ගේ අල්ලද්දා මෙයා කරගන්නේ ඔහොම. එහෙනම් වාමාවර්ත කූර්ණය මෙහෙට. දක්ෂිණාවර්ත කූර්ණය ඇති කරන්නේ කවුද? 1 ධන F කියන නිව්ටන් ප්‍රමාණය. වැඩි කිරීම. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර කොච්චරයිද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන කොච්චරද? 2 මීටර. සමාන. හරි මෙතනින් පල්ලෙහාට 1 ධන F මේ 1 ධන F. හරි ඒ වාගේ නිව්ටන් ප්‍රමාණයක් තියෙනවා. වැඩි කිරීම මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන 2 මීටර සමානයි. හරි සමානයි. වාමාවර්ත කූර්ණය ඇති කරන්නේ කවුද? 20 නිව්ටන්. වැඩි කිරීම මෙතන ඉඳලා මෙතෙන්ට කොච්චරක් තියෙනවද? 1යි මීටර. හරි. එතකොට දැන් බලන්න පුතේ මේක සුළු කරන්න. මේ පැත්තත් බෙදන්න 2යි මීටරකින්. මේ පැත්තත් බෙදන්න 2යි මීටරකින්. මීටරට මීටර කැපෙනවා. 2යි 20 කැපුණාම 10යි. දැන් මොකද ලැබෙන්නේ? 1 ධන F සමානයි 10යි. මේක අනිත් පැත්තට ගෙන F සමානයි ධන එක මෙහෙට ගෙනවා ඍණ 1යි 10 ඍණ 1 කියන්නේ 9යි. ෂෝක් ගන්න. F සමානයි 9යි. හරි පේපරේ පුතේ දෙපාරක්වත් කරන්න. මේ පේපරේ නම් දෙපාරක්වත් කරන්න තරු ලකුණු 3ක්වත් දාගෙන ඉන්න. සුපිරි පේපරයක් පුතේ. අඬාගෙන ඉන්නේ නැත්තේ විභාගෙ ලියපු අය. හරි ඊළාට කියනවා අඩු ඒ කෙලවර ගැට ගසන ලද වස්තුව ජල භාජන කොට වස්තුව ජලය තුල කිල්ලුවා. එතකොට දණ්ඩ සමතුලිත වීමට යෙදිය යුතු බලය පෙරට වඩා අඩු වුණා. වෙයිද? දැන් මේ පැත්ත ජල භාජනයක් කිල්ලුවාම මෙයා මත මොනකුරු තෙරපුම් බලය තියනවාද? උඩුකුරු තෙරපුම් බලයක් ඇතිවෙනවා. ඒ නිසා හරි අපි මෙහෙන් යොදන්න ඕනි බලය අඩුයි. එහෙනම් කියන්න ඕනි මොකද්ද? එවිට ඒ කෙලවර ඇති වස්තුව මත එවිට ඒ කෙලවර ඇති වස්තුව මත උඩු අතට උඩුකුරු තෙරපුම් බලයක් ඇතිවෙන නිසා ඒ කෙලවර ඇති වස්තුව මත උඩු අතට උඩුකුරු තෙරපුම් බලයක් ඇතිවෙන නිසා ඒ කෙලවර ඇති වස්තුව ජල භාජනයේ 2 මීටරයක් ගිල්ලුවේ නම් එවිට වස්තුව මත ජලය මගින් ඇති කරන පීඩනය සොයන්න. දැන් ජල භාජනය තුල පුතේ ජල භාජනය තුල මෙයා මීටර 2ක් ගිල්ලලානේ. දැන් මොකක්ද අහන්නේ? වස්තුව මත ඇති කරන බලය. මොකක්ද හොයන්නේ? P සමානයි H/G. පීඩනය හොයන්න. P සමානයි H/G. H කොච්චරයිද? 2 මීටර. ජලයේ ඝනත්වය කොච්චරයිද? 1000යි kgm ඍණ 3. ගුරුත්ව ත්වරණය කොච්චරයි? 10යි ms ඍණ 2. සුළු කරන්න 2යි 1යි 2යි 3යි 4යි පැස්කල් 20යි කිලෝ පැස්කල්. සම්පූර්ණයෙන් ගිලී ඇති වස්තුව තවදුරටත් භාජනයේ පතුල දෙසට ගෙන යන විට වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම ගැඹුර අණුව කෙසේ වෙනස් වේදයි බලන්න. සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන වස්තුව තවදුරටත් භාජනයේ පතුලට ගෙන. සම්පූර්ණයෙන් ගිලිච්ච එක තව වතුරට ගෙනිච්චට වැඩක් නැහැ පුතේ. උඩුකුරු තෙරපුම ගැඹුර අණුව වෙනස් වන්නේ කෙසේද? හරි වෙනසක් සිදු නොවේ. සම්පූර්ණයෙන් ගිලිච්ච එක ආපහු යට ගෙනිච්ච කියලා කරන්න දෙයක් නැහැ. ඒතකොට උඩුකුරු තෙරපුමක් කියලා එක වෙනස් වෙන්නේ නැහැ. ගිලුණට පස්සේ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මෙයා මෙහෙම ගිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට උඩුකුරු තෙරපුමයි
මෙහෙම ගිල්නාම උඩුකුරු තෙරපුවා එක. හරි. දැන් මෙතන තියෙන එක මෙතෙන්ට ආව කියලා මේ උඩුකුරු තෙරපුව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවේ. විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීමට යොදාගත හැකි උපක්‍රමයක් ලියන්න. විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරගන්න පුළුවන් කම්බියේ පොටවල් ගන්න වෙනස් කිරීම, මෘදුයකට හරයක් යෙදීම, සපයන විදුලි ධාරාවේ ප්‍රමාණය නැත්නම් විශාලත්වය වැඩි කිරීම. මෙහි දැක්වෙන චුම්බක ශේෂ්ත්‍රයේ තවල සංනායකයක් තුලින් විදුලිය ගලා යන ආකාරය. හරි. රූපය පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන සංනායකයේ චලනය වන දිශාව රූපයේ සලකුණු කරන්න. හරි. දැන් මෙතන පුතේ මේවට කියන්නේ මේව තියනවා කියන්නේ ධාරාව ඇතුළට නේද? ධාරාව ඇතුළට. එතකොට දැන් මේ කියන්නේ මොකද? දැන් මේ ශේෂ්ත්‍රය තුල මෙහෙම ධාරාවක් ගෙන යන සංනායකයක් කියලා තියෙනවා. ශේෂ්ත්‍රය තුල මෙහෙම ධාරාවක් ගෙන යන සංනායකයක් තිබ්බම මෙයා චලනය වෙනවා. කොහෙද චලනය වෙන්නේ කියලා. දැන් අපි දන්නවා. එතකොට මොකද්ද අපි දාන්නේ පුතේ? අපි මොකක්ද දාන්නේ? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. මොකක්ද දාන්නේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය. වමතේ මහපට කිල්ල, දබර කිල්ල හා මැද කිල්ල. එකිනෙක ලම්බක දිශා තුනක් ඔස්සේ පිළියෙල කර. වමතේ මහපට කිල්ල, දබර කිල්ල හා මැද කිල්ල එකිනෙක ලම්බක දිශා තුනක් ඔස්සේ පිළියෙල කර. හරි. දබර කිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට, මහපට කිල්ල ධාරාවේ දිශාවට යොමු කළ විට මැද කිල්ල ධාරාවේ දිශාවට යොමු කළ විට මේ මහපට කිල්ල යොමු වන දිශාවෙන් චලිත දිශාව නිරූපණය වේ. හරි. දබර කිල්ල හරි. මේක මැද කිල්ල ධාරාවේ දිශාව. ධාරාව ඇතුළට හරි. දැන් චලිත දිශාව පාඩද පාන. ඊළඟ පාත රූපේ දැක්කන්නේ පරිණාමකයකි. ඔව්. මේ කුමන වර්ගයේ පරිණාමකයක්ද? ඔයාලට පේනවද පුතේ? මෙයා කළා තියෙන්නේ මොකද්ද? මේකේ පොටවල් ගන්න වැඩි. මෙතන 240යි වෝල්ට්. මෙතන පොටවල් ගන්න ඊට සාපේක්ෂව අඩුයි. හරි. එතකොට මේ 246යි වෝල්ට් වලට අනු කරනවානේ. එතකොට මොකද කළේ? අඩු කිරීම, අවකරණය. අවකර පරිණාමක. අවකර පරිණාමකයක්. මේ පරිණාමකයේ ප්‍රාථමික හා ද්විතීයික දඟරයේ පොටවල් අතර අනුපාතය කොපමණද? ඒක කොහොමද ගන්නෙ? දැන් අපි දන්නවානේ මෙන්න මේ කතන්දරේ. පොටවල් අතර අනුපාතය වලට ගන්න පුළුවන් පුතේ මෙහෙම. හරි. VP බෙදීම VS සමානයි NP බෙදීම NS නේ. ප්‍රාථමිකයේ වෝල්ටේජ් එක බෙදීම ද්විතීයික නගරයේ වෝල්ටීයතාවය සමානයි. ප්‍රාථමික නගරයේ පොටවල් ගන්න බෙදීම ද්විතීයික නගරයේ පොටවල් ගන්න. තව වරක් කියන්න. ප්‍රාථමික නගරයේ වෝල්ටීයතාවය බෙදීම ද්විතීයික නගරයේ වෝල්ටීයතාවය සමානයි. ප්‍රාථමික නගරයේ පොටවල් ගන්න බෙදීම ද්විතීයික නගරයේ පොටවල් ගන්න. ප්‍රාථමික නගරයේ වෝල්ටීයතාවය කීයද? 240යි වෝල්ට්. බෙදීම. හරි. ද්විතීයිකයේ 6යි වෝල්ට්. මේක සමාන වෙනවා NP බෙදීම NS ට. එතකොට මේක සුළු කරන්න 6 වරක් 4 24 එකයි. එතකොට 40 බෙදීම 1 සමානයි NP බෙදීම NS නේ පුතේ. එන අනුපාතයක් විදියට මේක ලිව්වොත් NP ට NS 40ට 1. හරි. ඊට පස්සේ කියනවා මෙවැනි පරිණාමකයේ එදිනදා ජීවිතේ බෙදා ගන්න අවස්ථාව මොනවාද? මේ අවකර පරිණාමක ඕන තරම් තියෙන පුතේ ඒකවල වල මොකද්ද? දුරකථන නැත්නම් Java ඇහුරුම් වල. Java ඇහුරුම් වල. Power pack වල Java ඇහුරුම් වල. ජංගම දුරකථන ආරෝපකවල. චාර්ජරයට කියන්නේ ආරෝපකය කියලානේ. ජංගම දුරකථන ආරෝපකවල.
ඊළඟ ස්කන්ධයේ 1 කිලෝග්‍රෑම් වන ලෝහ ගෝලයක් සෙල්සියස් අංශක 25 සිට 275 දක්වා රත් කරා. රත් කිරීමේදී යකඩ ගෝලය රත් වීම අතරව සිදුවන වෙනස්කමක් මොකක්ද කියලා. වර්ණය වෙනස් වෙනවා. යකඩ ගෝලයේ උෂ්ණත්වය යනවා වගේම යකඩ රත් කරනකොට පුතේ ගිනියම් වෙනවානේ. එයාගේ වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වී. මේ රත් වූ ගෝලය ග්‍රෑම් 500ක් ජලය සහිත භාජනයකට දමන ලදී. ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් විය. හරි. එහි අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 75ක් වූයේ නම් ජලය ලබාගත් තාප්‍රමාණය. දැන් මෙහෙම කියන්නේ. දැන් මෙහෙම මේ යකඩ කුට්ටිය ජලයට දාන්න. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 500. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25. එහි අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 75. දැන් මේක තියෙන්නේ යකඩ කුට්ටිය තියෙන්නේ මේක තුල. මෙයාගේ තාපය ගිහිල්ලා තමයි 75ට වැඩිලා තියෙන්නේ. සර් කිලෝ එකයි නේද? يعني මෙම රත් වූ ගෝලය ග්‍රෑම් 500ක් ජලය සහිත වාජනයක දමනවා. ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 75යි. හරිද? එතකොට මෙතනදී මේ යකඩ කුට්ටියේ ස්කන්ධය සෙල්සියස් අංශක ආරම්භයේදී 275. යකඩ කුට්ටිය එක 275. දැන් මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද? ජලය ලබාගත් ප්‍රමාණයෙන් ජලය ලබාගත් තාපය කියන්නේ Q සමානයි mc θ නේ. ජලය ලබාගත් තාපය කියන්නේ Q සමානයි mc θ. හරි. ඔය ගාන හදනකොට අපිට හදන්න වෙන්නේ මෙන්න මෙහෙම. ජල ස්කන්ධය දිලා නේ. හරි පුතේ. ඔව් මම වරද්දන් තියෙන්නේ. හරි. යකඩ කුට්ටිය කිලෝග්‍රෑම් එකයි. හරි මගේ අතේ වැරදුනේ. යකඩ කුට්ටිය කිලෝග්‍රෑම් එකයි. ජලය ග්‍රෑම් 500යි. හරි. දැන් හරි. දැන් එනම් ජලය ලබාගත් තාපය අහනවා. ජලය ලබාගත් තාපය කියන්නේ mc θ. එතකොට ග්‍රෑම් 500 නේ පුතේ. ස්කන්ධය 1 කිලෝග්‍රෑම් කරන්න ඕනි 1000න් බෙදලා. හරි. විශිෂ්ට තාපධාරිතාවය 4200යි 4200යි J kg ඍණ 100. ඊළඟ උෂ්ණත්ව වෙනස කලින් තිබුණේ 25 දැන් එයා 75ක් බවට පත් වෙලා එහෙනම් 75 ඍණ 25 තමයි වෙනස කියලා කියන්නේ. මෙයාට මෙයා කැපුණා මෙයාට මෙයා කැපුණා. මෙයයි මෙයයි කැපුණාම 2යි. මෙයයි මෙයයි කැපුණාම 2100. එතකොට එනවා 2100 වැඩි කිරීම 75 25 ගියම් 50යි චූ. හරි. බිඳුවයි පස්සරක් එක 5යි පස්සරක් දෙක 10යි. ඔන්න ජලය ලබා ගත්තා. එයිදී අපතේ ගිය ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. මේකෙදී අපතේ ගිය ශක්ති ප්‍රමාණය. එතකොට පුතේ බලන්න අපතේ ගිය ශක්ති ප්‍රමාණය අහන්න. දැන් කිලෝග්‍රෑම් එකක් කරන ලෝහ කුට්ටිය සෙල්සියස් 25 සිට 275ට රත් කරානේ. අපි බලමු එයා ගාව කොච්චරක් තියෙනවද කියලා.
දැන් Q සමානයි mc ට දාන්න ලෝහ කුට්ටියට ස්කන්ධය කීයද කිලෝග්‍රෑම් එකයි. ඔව්. C විශිෂ්ටතාව පදාර්ථය කොච්චරයිද? 600. θ කියන්නේ කොච්චරයි? උෂ්ණත්වය. හරි. θ කියන්නේ 275 25 කඩු කරන් 250. උෂ්ණත්ව වෙනස ගත්තාම 250යි 25 ඉඳලා 275ට වැඩි වෙලා තියෙන්නේ 250. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. 6 වරක් 5 තියෙන බිඳුව 3ක් විතර. 6 වරක් 2 12යි 3යි 15. බිඳු 2යි බිඳුව. ජූල්. හරි. එතකොට පුතේ මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ යකඩ කුට්ටිය ලබාගත් තාපය 1,50,000යි. හරි. දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ජලය ලබාගෙන තියෙනවා යම් තාප ප්‍රමාණයක්. හරි. අපතේ ගිය ශක්ති ප්‍රමාණය අහන්න. දැන් බලමු. දැන් යකඩ කුට්ටිය උෂ්ණත්වය සෙල්සියස් 75ට අඩු වෙන්නේ නැතිනේ. මේ ගාන එහෙමනම් හදන්න තියෙන්නේ. මේක පොඩ්ඩක් ඉන්න හොඳේ. පොඩ්ඩක් ඉන්න. ඒ ගාන පොඩි අවුලක් තියෙනවා. මෙතන ජලයේ උෂ්ණත්වය 1,50,000. යකඩ කුට්ටිය සෙල්සියස් 75 උෂ්ණත්වයේ තියෙනකොට 45,000. එකතු කරාම යකඩ කුට්ටියේ මුළු උෂ්ණත්වය 1,50,000 එනවා. ඒතර අපතේ ගිහිල්ලා නැහැ. ඒ ගානට අනුව. ගානේ පොඩි අවුලක් තියෙනවා. ඒ 275 කියලා තිබ්බට පුතේ මෙතන 275 මම 250 ගත්තේ ඇයි දන්නවද? 25 ඉඳලා 275ට වැඩි වුණා කියලා කියන්නේ. කොහොමද තියෙන්නේ? ඒතර 25 ඉඳලා 275ට වැඩි වුණාම වෙනස වෙන්නේ 250. පහත දක්වා ඇත්තේ විද්‍යාගාරයේ දක්නට ලැබෙන ප්‍රකාශ උපකරණ කිහිපයක රූපසරන්නේ. ඒවා ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන.
පහත එක් එක් අවස්ථාවේ ප්‍රතිබිම්බ ලබා ගැනීමට යොදාගත හැකි ප්‍රකාශ උපකරණය උපකරණ. තාත්වික යටිකුරු. තාත්වික යටිකුරු. තාත්වික යටිකුරු ඒව දෙන්නේ කවුද? උත්තල කාච. උත්තල කාච තාත්වික යටිකුරු ඒව දෙනවා අවතල දර්පණ දෙනවා. යටිකුරු වස්තුවට වඩා විශාල වස්තුවේ ඇති පැත්තේම ප්‍රතිබිම්බය සාධක. වස්තුවේ ඇති පැත්තේම ප්‍රතිබිම්බයක් හදා ගන්න වෙන්නේ එකම කෙනයි. කවුද? අවතල කාචය. අවතල කාචය. කර්ණන් හරි දාගන්න. අවතල කාචය. ඒව ඇඳලා බලන්න. අවතල කාචවල විතරයි දැන් මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න පුතේ වැරදුනා අවතල දර්පණයක්. පුතේ අවතල දර්පණය. අවතල දර්පණ වල විතරයි මෙන්න මෙහෙම අවස්ථාවක්. මෙතන වස්තුව තිබ්බහම අවතල දර්පණ හොඳේ වරද ගන්න එපා. වස්තුවට වඩා විශාලයි යටිකුරුයි තාත්විකයි. වස්තුව පිටි පැත්තේමදී. අවතල දර්පණ. අතාත්විකයි උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි වස්තුව ඇති පැත්තේම සාදනවා. අතාත්විකයි උඩුකුරුයි විශාලයි. මොකේද අත්කාචය වෙන්නේ? FC FP අතර වස්තුව තිබ්බහම මෙහෙම යන එක ඕම F හරහා යන. ඕම යන. එකතු වෙන්නේ මෙන්න මේ. වස්තුවට වඩා විශාලයි අතාත්විකයි වස්තුව පිටි පැත්තේම සෑදෙනවා. එහෙනම් මොකද උත්තල කාච. සෑම විටම වස්තුවට වඩා කුඩායි අතාත්විකයි උඩුකුරුයි වස්තුව පිටි පැත්තේම ප්‍රතිබිම්බය සාදා ගැනීම. සෑම විටම වස්තුවට වඩා කුඩායි අතාත්විකයි. අවතල කාච. අවතල කාච සෑම විටම වස්තුවට වඩා කුඩායි නේ. අවතල කාචවල මේක P F C. හරි අපි හිතමු නිකන් වස්තුව මේ හරිය තිබ්බා කියලා. ඔහොම ගියා නාභියේ සිට එන්නාසේ ඔහොම ගියා. ඊළඟ එක ඔහොම ගියා. මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. පිටිපස්සේ කැපෙන තැන බැලුවා මේ තියෙන වස්තුව තියෙන පැත්තෙමයි උඩුකුරුයි අතාත්විකයි කුඩායි. හරි කාචවල වස්තුව තියෙන පැත්තෙම නම් ප්‍රතිබිම්බ තියෙන අතාත්විකයි. කාචවල වස්තුව තියෙන පැත්තට විරුද්ධ පැත්තේ නම් ප්‍රතිබිම්බ තියෙන තාත්විකයි. හැබැයි අවතල කාචවල හැම විටම මෙහෙල වෙන්නේ අතාත්වික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බ. වස්තුවට සමානයි අතාත්විකයි උඩුකුරුයි ප්‍රතිබිම්බ සාදාගෙන. වස්තුවට සමාන අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බ සාදාගෙන. වස්තුවට සමාන වෙන්න ඕනි උඩුකුරු වෙන්න ඕනි අතාත්වික වෙන්න. ඒකට විශාලත්වයේ සමානයි උඩුකුරු යථා. උත්තල දර්පණයක තියෙන තල දර්පණ. තල දර්පණ. ඒක දැක්කේ නෑ නේද අපරාධයෙන් නිකන් තල. තල දර්පණ. තල දර්පණය කණ්ණාඩියක් ඉස්සරහට යන්නේ. කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් අතාත්විකයි. උඩුකුරුයි. විශාලත්වයෙන් සමානයි. මගේ විශාලත්වයට සමාන ප්‍රතිබිම්බයක් ලැබෙයි. තල දර්පණ. ඊට එකේ ඒ අවස්ථාවේ සෑදෙන ප්‍රතිබිම්බයේ කිරණ සරණම් මගින්. ඒ අවස්ථාවේ තාත්වික යටිකුරු වස්තුවට වඩා විශාල වස්තු ඇති පැත්තෙන් ප්‍රතිබිම්බය සාදා ගන්න. තාත්විකයි යටිකුරුයි. ඒක මං ඇන්න. ආපහු අදින්න ඕනද? පළවෙනි කිරණය ප්‍රධානාක්ෂයට සමාන්තර වෙනවා. වර්තනයෙන් පස්සේ පරාවර්තනයෙන් පස්සේ F හරහා. දෙවෙනි එක ඕම P වෙත එනවා.
එයා මොකද වෙන්නේ? මෙතනම ඉන්න පුතේ. මේ උසට සමාන උසක් කොහොමයි? ඒ ලක්ෂ්‍යය හරහා ගන්න. හරි. එතකොට මේ කෝණට මේ කෝණේ සමාන වෙනවා හරියට ඇඳා. මෙතන තමයි කරන්නේ. පහත් දැක්වෙන්නේ වාතයේ සිට වීදුරු දක්වා ආලෝක කිරණ වර්ධනය වෙන ගමන් මගේ දැක්වෙන සරහනකි. හරි. මොකක්ද කියන්නේ? OB කිරණය වීදුරු කුට්ටියේ සිට නැවත වාතයට ගමන් කරන ආකාරය කිරණ සරහන දක්වා. නිර්ගත කිරණය අඳින්න. ओम गया ඊළඟ කිරණය මෙයාට මොනතර වෙන්න ඕන? සමාන්තර වෙන්න ඕන. ඔහොම. මෙයයි සමාන්තර වෙන්න ඕනේ. ඊළඟට ඊයත කිරණ සරණ ඇඳීමේදී වීදුරුව සහ වාතය සතු කුමන ලක්ෂණය පදනම් කරගත්තද? මොකද්ද? මේක ගහනතරයි වාතය විරල. හරි. වීදුරු කොට්ටිය ගහනතර වීමත් වාතය විරල වීමත් තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. නැත්නම් වාතයට සාපේක්ෂව වීදුරු ගහනතර වන නිසා කියලා දැම්මත් හරි. ආලෝකයේ වර්තනය හා සම්බන්ධ නියම ලියා දක්වන්න. ආලෝක වර්තනය සම්බන්ධ නියම දෙකයි පුතේ. එකක් මොකද්ද? පතන කිරණයක් වර්තන කිරණයක් පතන ලක්ෂ්‍යයේදී අභිලම්බයත් කියන තුනම එකම තලයක පිහිටනවා. පතන කිරණයක් වර්තන කිරණයක් පතන ලක්ෂ්‍යයේදී අභිලම්බයත් කියන තුනම එකම තලයක පිහිටනවා. දෙවෙනි එක පතන කෝණයේ sin නගයට ගන්න. පතන කෝණයේ sin නගයට වර්තන කෝණයේ sin නගය තරම් අනුපාතය නියමයි. පතන කෝණයේ sin නගයට ස්නෙල් නියමය කියන්නේ අපි ස්නෙල් නියමය කියලා කියන්නේ පුතේ sin i බෙදීම sin r සමානයි පතන කෝණයේ sin නගයට වර්තන කෝණයේ sin නගය දරන අනුපාතය නියතේ. බැරි නම් දෙතුන් පාරක් කරක් කමන්නේ නැහැ. මේ පේපරේ නම් හොඳේ නියම පේපරයක් පුතේ. ලොවෙත් ආයි අඬාගෙන ඉන්නේ නැත්තේ කට්ටියගේ වල්වල. හරි. කාල්බූස් විසින් ඉදිරිපත් කළ ඇති අධිරාජධානි තුනේ වර්ගීකරණය ඇසුරෙන් සකස් කළ දල සටහනක් පාත් දැක්කේ. ABCD ස්ථානයට අදාළ රාජධානියෝ වර්ගීකරණ මට්ටම් සඳහන් කරන්න. ඒ කියන්නේ යුකැරියා අධිරාජධානි බෙදලා තියෙනවා. හරි. ප්‍රොටිස්ටා ප්ලාන්ටේ ඇනිමාලියා කියනවා. එහෙනම් ඒ කියන්නේ ෆංගල්. එතන තුනක් තියෙනවා. ප්‍රොටිස්ටා තියෙනවා, ප්ලාන්ටේ තියෙනවා, ඇනිමාලියා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ ෆංගල්. ඊළඟට B ප්ලාන්ටේ සපුෂ්ප අපුෂ්ප කියලා බෙදලා තියෙනවා. B පොල් කියන්නේ එහෙනම් මොනවාද? ඒක බීජපත්‍රි. ඇයි සපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක මොනවාද? සපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක තමයි ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි. සපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක මොකක්ද පුතේ? ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි. ඊළඟට D BC හරි D අපුෂ්ප ශාකවල මඩු කියලා කියන්නේ
D මඩු කියන්නේ බීජ හට ගන්න නේ ඒවට කියනවා ව්‍යුර්ත බීජක ශාක නෑ බීජ හට ගන්නා පුෂ්ප ශාක E කියන්නේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක බීජ හට ගන්නා අවස්ථාව උදේ විවෘත බීජක ඔතේ මඩු ෆයිනස් තියෙන්නේ මඩු ෆයිනස් අර මල වගේ එකක් අරගෙන පුතේ ෆයිනස් මල වගේ එකක් අරව ලස්සන එක ගෙවල් වල සරසිරි එහෙමත් හදන්නේ ඒ මොනවාද ඒවා ඵලයක් නැහැ බීජේ විතරයි විවෘත බීජක ඵලයකින් බීජය ආවරණය වෙලා නැහැ ඒ නිසා කියනවා විවෘත බීජ හරි ඊළඟට අධිරාජ සමානකමක් අසමානකම හරි බැක්ටීරියා ඉක්‍රියා සමානකමක් ඕනේ සමානකම මොකක්ද පුතේ මේ දෙන්නම ගත්තාම අසමානකම නම් ලියුවේ අසමානකම මොකද්ද බැක්ටීරියා වල ප්‍රාග්න්‍යාෂ්ටිකයි බැක්ටීරියා ප්‍රාග්න්‍යාෂ්ටිකයි ඒ කියන්නේ සංවිධානයේ ඌන්‍යාෂ්ටිකයි හරි ඊට ඉකැරියා කියන්නේ ශූන්‍යාෂ්ටිකයි සංවිධානයේ ඌන්‍යාෂ්ටික බව බැක්ටීරියා ප්‍රාග්න්‍යාෂ්ටික වීම ඉකැරියා මොකද්ද ශූන්‍යාෂ්ටික වීම සංවිධානයේ ඌන්‍යාෂ්ටිකයක් තියෙනවා කියන්නේ සංවිධානයේ ඌන්‍යාෂ්ටිකයක් තියෙනවා කියන්නේ ශූන්‍යාෂ්ටික ඊළඟට සමාන ඒකේ මොකද්ද අසමානකම් සමානකම ප්ලාස්ම පටලයක් පවතී දෙකටම සෛලවල ප්ලාස්ම පටල සහිතයි ජීවීන්ගේ ලාක්ෂණිකයේ අර්ථයේ සෛලීය සංවිධානය පෝෂණය ශ්වසනය හා සංවේදීතාවය වර්ධනය විකසනය සැලකිය හැකියි ඒවට අමතරව වෙනත් බාහිර වෙනත් ලාක්ෂණිකයන් දෙකක් නම් කරන්න ප්‍රජනනය බහිශ්‍රාවය උද්දීප්තතාවය වගේව ප්‍රජනනය බහිශ්‍රාවය ඒවා කියුන්නේ වර්ධනය හා විකසනය යන ජීවී ලාක්ෂණිකයන් පැහැදිලි කරන්න වර්ධනය යනු මොකද්ද සෛලවල සිදුවන ප්‍රත්‍යාවර්ත නොවන වියලි බරේ වැඩි වීම හරිද බලන්න සෛලවල සිදුවන ප්‍රත්‍යාවර්ත නොවන වියලි බරේ වැඩි වීම වර්ධනය ප්‍රත්‍යාවර්ත නොවන වියලි බරේ වැඩි විකසනය කියන්නේ මොකද්ද සෛල සංකීර්ණතාවයෙන් වැඩි සෛලවල සංකීර්ණ බව වැඩි වීම විකසන ඊළඟ මොකද කියන්නේ සමහර ජීවී ස්වරූප ජීවියෝ අජීවී වස්තු ලෙස වෙන්කර හඳුනා ගැනීමට අපහසු අවස්ථා දෙකක් නම් කරන්න වෛරස් කුරුළු පිහාටු බිත්තරය ජීවිත අජීවිත කියලා හඳුනා ගන්න අමාරුයි එෆ්ආ ජී වෙන්කර ගැනීමට යොදාගත හැකි ලක්ෂණයන් ලියන්න එෆ්කෝ එෆ් කියන්නේ ඇනිමාලියා සතුන් කොටස් දෙකයි මොනවාද කශේරුකාව සහිත කශේරුකාව රහිත එහෙනම් මොකද්ද මේගොල්ලෝ හඳුනාගත හැකි ලක්ෂණය පෘෂ්ඨවංශීන් නා පෘෂ්ඨවංශීන් නොවන නැත්නම් කශේරුකාවක් සහිත කශේරුකාව රහිත කශේරුකාව සහිත කශේරුකාව රහිත හරි 9 වෙනි ප්‍රශ්න පුද්ගලයෙකු ග්‍රෑම් 500ක ලුණු මේසලුණු පැකට්ටුවක් රැගෙන යන අතර පැකට්ටුව ඉරි මේසලුණු බිමේ ඉහිරුණි. හරි. එතකොට ඔහු එම ලුණු එකතු කර ගෙදරගෙන ගියා.
ඔහුගේ කිය ලුණු හා මිශ්‍ර වී තිබිය හැකි සිටියකි ද්‍රව්‍යද වැලි පස්. ඔහුගේ දර රැගෙන ගිය ලුණු කුමන වර්ගයේ මිශ්‍රණයක්ද විෂම ජාතීය මිශ්‍රණයක්. ඇයි වැලි පස්ක ලුණු මිශ්‍රණයන් විෂම ජාතීය මිශ්‍රණ. ඊළඟට එම ලුණු පිරිසිදු කර ගැනීමට ඔහුට යොදාගත හැකි යාන්ත්‍රික ක්‍රමය කුමක්ද? එයාට පුළුවන් පුනර්ස්පටිකීකරණය කරන්න. පුනර්ස්පටිකීකරණය කරන්න. වඩා සුපිරිසිදු ලුණු ලබා ගැනීම විද්‍යාගාරයේ යොදා ගන්නා ක්‍රමවේදය කුමන නම කියන්නේ? අපඩේ එම ලුණු පිරිසිදු කර ගැනීමට ඔහුට යොදාගත හැකි යාන්ත්‍රික ක්‍රමය. යාන්ත්‍රික ක්‍රම ඒක තමයි ගන්න වෙන්නේ නේ. ඒ B වලට පුනර්ස්පටිකීකරණය පිටේ වඩා සුපිරිසිදු ලුණු ලබා ගැනීමට විද්‍යාගාරයේ යොදා ගන්නා ක්‍රමවේදය කුමන නමකින් හැඳින්වේද? වඩා සුපිරිසිදු ලුණු ගන්න පුනර්ස්පටිකීකරණය. එතකොට ඊට කලින් එක එම ලුණු පිරිසිදු කර ගැනීමට ඔහුට යොදාගත හැකි යාන්ත්‍රික ක්‍රමය. යාන්ත්‍රික ක්‍රම තියෙන පෙරීම, ගැරීම, ඇලීම, ගැරීම වගේ එකක් ගන්න පුළුවන්. ලුණු ටික ජලයේ දිය කරලා හරනවා, වැලි ගල් ටික යටට වැටෙනවා. ලුණු ටිකේ ජලයේ දිය වෙන්න එපා. ගල් වැලි ඉවත් කරන්න වෙන මොකද? ඒක තමයි ගන්න ගැරීම කියන එක. හරි. ඔහුගෙන ගිය ලුණු වලට එකතු වූ එක්තරා ද්‍රව්‍යයක ස්කන්ධය ග්‍රෑම් 10ක් නම් ලුණු හා එම ද්‍රව්‍ය සංයුතිය ස්කන්ධ භාගයන් ලෙස දක්වන්න. එතකොට පුතේ මේවනේ සංයුතිය ස්කන්ධ භාගයන් ලෙස. හරි සංයුතිය ස්කන්ධ භාගය ලෙස කරනවා අර දියලා තියෙන ද්‍රව්‍ය ග්‍රෑම් 10යි. මුළු ස්කන්ධයෙන් ලුණු ග්‍රෑම් 500යි මේ 10යි 510යි. හරි ඇයි ඒ යටට දාන්නේ පුතේ ලුණු වල ස්කන්ධය නෙවෙයි මුළු ස්කන්ධේ. යටට දාන්නේ ලුණු වල ස්කන්ධය නෙවෙයි මුළු ස්කන්ධේ. මෙතනදී මුළු ස්කන්ධය ගන්නකොට 500 ධන 10 510යි. 51කින් එක. සෙල්සියාංශක 20 දී ජල ඝන සෙන්ටිමීටර 1 කියවිය හැකි උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 2යි. හරි එම අවස්ථාවේ ලැබෙන ලුණු වල ද්‍රාව්‍යතාවය කොපමණද? අද්‍රාව්‍යතාවය අනද්‍රාව්‍යතාවය හොයනකොට මොකද කරන්නේ? ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 2යි මොකද්ද? ඝනත්වය කියන එක තමයි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 2යි ද්‍රාව්‍යතාවය. හරි. ඊට පස්සේ කියනවා සෙල්සියස් 25 දී ලුණු වල ද්‍රාව්‍යතාවය මීට වඩා වැඩි වේද අඩු වේද ඊට හේතු දක්වන්න. 20 දී දියන ප්‍රමාණයට වඩා 25 දී අනිවාර්යයෙන් වැඩි වෙනවා. ද්‍රාව්‍යතාවය වැඩි වේ. හේතු දක්වන්න උෂ්ණත්වය වැඩි වෙන විට අංශු වල චාලක ශක්තිය වැඩි වීම නිසා ද්‍රාව්‍යතාවය ඉහළ යයි.
ඊළඟට නිවසේදී ලුණු පහසුවෙන් දිය කර ගැනීමට යොදාගත හැකි උපක්‍රමය උණු ජලයේ දිය කිරීම. උණු ජලයේ දිය කිරීම. හරි. ඊට දැක්වෙන්නේ 1.5 වෝල්ට් වූ විද්‍යුත් කෝෂ 3ක් යොදාගෙන සකස් කළ පරිපථයකි. එහි XYZ සර්ව සම බල්බ වේ. සන්නායක කම්බිවල ප්‍රතිරෝධයක් නැතයි සිතන්න. S ස්විචය සංවෘත කළ විට වඩා දීප්තියක්. දැන් එක බල්බයක් මෙහෙමනේ 3 වෝල්ට්. අනිත් බල්බය 6යි ඕම්. මේක බල්බේ වෝල්ට් වී. රූපතරාණේ කෝෂ 3ක් කියලා කියන්නේ මේකේ 4ක් ඇඳලා තියෙනවා වැරදීමක් වෙන්නේ. හරි. ස්විචය බලන්න සංවෘත කළ විට වඩා දීප්තිමත්ව දැල්වෙන බල්බේ S සංවෘත කරනවා. දැන් පුතේ මෙහෙමනේ හොඳට තේරුම් ගන්න. මේ දෙන්න මොන ගතයිද? ශ්‍රේණිගතයි. මෙයා තනියම තියෙන්නේ මේ. දැන් මේක මේ පරිපතේ මෙහෙම ඇඳලා එහෙම නැත්නම් මෙන්න මෙහෙම ඇඳලා තිබ්බා. මේකේ කිසිම වෙනසක් නැහැ. මෙයත් එක්ක මෙයා සමාන්තරගතයි. මේ කියන්නේ එහා පැත්තයි මෙහා පැත්තයි දාලා. මේකම තමයි. ඒතර මෙතන තියෙන්නේ පුතේ 1 6යි ඕම්. මෙතන 6යි 6යි 12යි ඕම්. ඇයි? මුන් දෙන්න ශ්‍රේණිගතයිනේ. ඒතර මෙතන ප්‍රතිරෝධය වැඩි කියන්නේ මෙහෙන් යන ධාරාව අඩුයි. ධාරාව අඩුයි කියන්නේ බල්බේ දීප්තිය අඩුයි. එහෙනම් දීප්තිය වැඩි වේ X. YZ බල්බ සවිකරත්තේ කුමන ආකාරයි? YZ ශ්‍රේණිගත. YZ X බල්බ සම්බන්ධ කර ඇත්තේ කුමන ආකාරයි? YZ කියන එක්කෙනත් එක්ක YZ කියන එකත් එක්ක X සම්බන්ධ කරලා තියෙන සමාන්තරගත. සමාන්තරගත. X බල්බේ ඉවත් කර ඒ වෙනුවට 6 ඕම් ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. X ඉවත් කරන බල්බ් එක එපා. ඒ වෙනුවට දානවා 6 ඕම් ප්‍රතිරෝධය. හරි. ඊට පස්සේ කියනවා හරස්කඩ වර්ගඵලයකින් යුත් L දිගකින් යුත් ප්‍රතිරෝධක කම්බියකි. මෙහි මේක හරස්කඩ වර්ගඵලයකින් හා L දිගකින් යුත් ප්‍රතිරෝධක කම්බියකි. පරිපථයේ විදුලිය ගලා යන විට X ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය 3 වෝල්ට්. මෙයාගේ ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය 3 වෝල්ට්. හරි. ඊට පස්සේ කියනවා නමුත් විද්‍යුත් කෝෂ 4කින් විදුලිය සැපෙන බැවින් එමාගේ 6 වෝල්ට් නොවන්නේ කුමක් නිසාද? හරි. එතන මෙයාගේ දෙකලවර විභවාන්තරය 3 වෝල්ට්. හැබැයි මෙතන විද්‍යුත් කෝෂ 4කින් දෙනවලු විදුලිය. 4කින් දුන්නාම ඒක 6 වෝල්ට් නොවන්නේ ඇයි කියලා අහනවා. ඇයි එහෙම නොවන්නේ? පුතේ මෙතනදී X ගේ දෙකලවර විභවාන්තරය 3 වෝල්ට්. හරි. ලෙස දැක්කේ. නමුත් විද්‍යුත් කෝෂ 4කි. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ. එතන වෙලා තියෙන්නේ කෝෂවල අග්‍ර මාරු කරලා තියෙන්නේ බලන්න. 6 වෝල්ට් නොවන්නේ ඒකයි. කෝෂවල අග්‍ර මාරු කර ඇති නිසා. ඇයි මේ පේනවද ඔයාලට මෙන්න මෙහෙමයි කෝෂවල අග්‍ර තියෙන්නේ. හරි කොහොම එකක් තියෙනවා. අනිත් තුන මෙහෙම.
හරි එතකොට මෙයා 1.5යි මෙයාත් 1.5යි මෙයාත් 1.5යි මෙයාත් 1.5 මේ තුන් දෙනා එක පැත්තට මෙයා ඊට විරුද්ධ පැත්තට එතකොට මොකද වෙන්නේ මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕන ඒ නිසායි 3යි වෝල්ට් උනේ හරි එතකොට එහෙනම් कोश एक कोशयක අග්‍ර මාරු කර සම්බන්ධ කර තිබීම හේතුව එක් कोशයක අග්‍ර මාරු කර සම්බන්ධ කර තිබීම එතකොට ඊට පස්සේ කියන ඉහතදී ඇති උපාංග භාවනම් භාවිත කර පරිපතේ 6 වෝල්ට් සැපයුමක් ලබා ගන්න මොකද කරන්න ඕනි අර අග්‍ර මාරු කර ඇති कोशය අනෙක් कोश තුන පීඩන දිශාවටම සකස් කිරීම අග්‍ර මාරු කර ඇති कोशය අනෙක් कोश තුනේ ධන ඍණ ඔස්සේ පීඩන දිශාවටම සකස් කිරීම අග්‍ර මාරු කර ඇති कोशය අනෙක් कोश තුනේ ධන ඍණ පීඩන දිශාව ඔස්සේම සකස් කිරීම හරි ඊළඟට විද්‍යුත් कोश 6ක් වෝල්ට් වෙනසේ සකසා පරිපතය සම්පූර්ණ කළ විට X ප්‍රතිරෝධය හරහා ගලා යන දාර. දැන් මේ විදිහට වෝල්ටේජ් එක 6ක් කියලා සකස් කළා. එතකොට මෙතන 3යි නෙමෙයි 6යි. දැන් අහනවා මෙයා හරහා ගන්න දාරව. ඉතින් 20 සමාන IR දාන්න. 6යි වෝල්ට් 6යි I හොයන්න ඕනි 6යි ඕ. I 1 ඇම්පියර්. එවිට බල්බයේ දීප්තියට කුමක් සිදු වේදයි ප්‍රතිරෝධය ඇසුරෙන් පහදන්න. බල්බවල දීප්තිය වැඩි වේ. ගලා යන ධාරාව වැඩි වෙන නිසා බල්බවල දීප්තිය වැඩි වේ. අපඩේ මම වැරදි පුතේ මම වැරදි එකක් කියවලා තියෙන්නේ. වියලි कोश 6යි වෝල්ට්සේ සකසා පරිපතය සංවෘත කළ විට X ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව එන්නේ 90 ඇම්පියර් එකයි කියලා. ඊළඟට සිම්පල් A ප්‍රතිරෝධක කම්බියේ දිග දෙගුණ කරා. දිග දෙගුණ කරව ප්‍රතිරෝධය දෙගුණයක් වෙනවා. ඒ තුලින් ගලා යන ධාරාව කොහොමද? දැන් මේ කම්බියේ දිග දෙගුණයක් කරනවානේ. ප්‍රතිරෝධ කම්බියේ දිග දෙගුණයක් වෙනකොට මෙයාගේ 6යි ඕම් තිබිච්ච එක මොකද වෙන්නේ 12යි ඕම් වෙනවා. එතකොට කියනවා ඒ හරහා ගන්න ධාරාව කොපමණද? දැන් නැවත දාන්න 20 සමානයි. දිග දෙගුණයක් කරාද? මේ කම්බිය දිග දෙගුණයක් කරාම දැන් වෝල්ටේජ් එක 6 වෝල්ට්මයි. I දන්නේ නැහැ. 6.5. sorry R12. මේ පැත්තත් 12යි ඔම්ගෙන් බෙදෙනවා. I.5 ඇම්පියර්. එතකොට අපිට කියනවා එවිට බල්බවල දීප්තියට කුමක් සිදු වේදයි ප්‍රතිරෝධය ඇසුරෙන් පහදන්න. එවිට බල්බවල දීප්තියට කුමක් සිදු වේ? දැන් පුතේ මෙහෙමනේ. දැන් මෙතන කොහොමත් 6යි ඕම් 6යි ඕම් මෙතන සමග ප්‍රතිරෝධය 12යි ඕම් තිබුණානේ කොහොමත්. එතකොට මේක හරහා කොහොමත් ගලා ගියේ 0.5 ඇම්පියර් ධාරාවක්ම තමයි. මේක සමාන්තරගතව තියෙන නිසා මෙයයි මෙයයි සමාන්තරගතව තියෙන නිසා මෙයාගේ මොන වෙනස්කම් කරත් ඒක මෙයාට බලපෑමක් නැහැ. මෙයාගේ මොන වෙනස්කමක් කරත් ඒක මෙයාට බලපෑමක් නැහැ. එහෙනම් අපෙන් අහන්නේ බල්බවල දීප්තියට කුමක් සිදු වේද? බල්බවල දීප්තිය නොවෙනස්ව පවතී. ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා බල්බවල ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා බල්බවල දීප්තිය නොවෙනස්ව පවතී. බල්බවල ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා y බල්බයේ ක්ෂමතාවය ගණනය කරන්න. ක්ෂමතාවය කොහොමද ගන්නෙ? P සමානයි G. එතකොට V වෝල්ටේජ් එක මේ බලන්න පුතේ. දැන් මේ බල්බ දෙකට සපයන මුළු වෝල්ටේජය තව කීයද? 6යි. එතකොට මේක හරහා ගලා යන ඇම්පියර් 0.5ක දානවා. දැන් මෙතන තියෙන බල්බයත් 6යි ඕම් මේ බල්බයත් 6යි ඕම්නේ. බල්බ දෙක සර්ව සමයිනේ. මේ බල්බ දෙක මොකද්ද? සර්ව සමයි. මේ බල්බ දෙක මොකද්ද? සර්ව සමයි. එහෙනම් මේ 6යි වෝල්ට් මෙයාට 3යි වෝල්ට් සහ මෙයාට 3යි වෝල්ට් විදියට කැඩෙනවා. එතකොට දැන් මෙයාගේ වෝල්ටීයතාවය 3යි වෝල්ට් ගලා යන ධාරාව 0.5.
1.5 ශ්‍රම 1.5 හරි ඕනකමක් තියන ළමයි දෙපාරක් හරි කරන්න වටින පේපර් එකක් හොඳේ සුපිරි පේපර් එකක් පුතේ ඒක නම් හරි ඊයේ විවගත කොටසත් අමාරුයි අද රචනා කොටස දීලා තියෙනවා ආයි හොඳ දැනුම මට්ටමක් තියන ළමෙක්ට ඇරෙන්න ඒක නම් ගොඩනගා ගන්න බෑ මේ පේපර් එක. හරි හොඳ දැනුම මට්ටමක් නැත්නම් මේ පේපර් එකට මුහුණ දෙන්න බෑ. පේනවනේ පේපර් එක පුතේ. ඔය වගේ පේපර් එකක් આવොත් එහෙමයි on the spot. එන්නේ නෑ ඔච්චරම නංගටම සාගත එකක්. හරි ඒක දැන් මමත් පුතේ දැන් මම වට තේරෙන්නේ නැති මම පේපර් එකට කලින් රෙඩි වුණෙත් නෑ. මම නිකන් පේපර් එක ඔයගොල්ලන්ට පේපර් වලට රෙඩි වෙන්න කියලා මට ඒක පුරුද්දකුත් නෑ. මට පේපර් එකක් අතර දුන්නාම මේගොල්ලෝ දැන් අපේ පේපර් සෙට් කරන අය පේපර් එකක් අතර දුන්නාට පස්සේ මගේ වැඩේ පේපර් එක කතා කරන් යන එක. ඔයාලත් එක්ක ඒ මම පුරුදු වෙලා තියෙන විදිය. හරි. මොකද හේතුව මට ඉතින් ඒක කන්ෆිඩන්ට්. ඔය ඉතින් සමහර විට එකක් දෙකක් මොකක් හරි එකක් අමතක වුණා සුට්ට වෙලා කල්පනා කරන්න වුණොත් ඇරෙන්න ප්‍රශ්න පත්‍රයක් අතර දුන්නොත් ඉතින් ඒ ප්‍රශ්න පත්‍රය ඉවරයි. මට ඔයාලට උගන්වන්න බෑනේ. හරි. ඒ නිසා අපි එහෙම කතා කරන් යනකොට ඒකත් හොඳයි. අපිට තව පේපර්ස් දෙකක් තියෙනවා. මේ පේපර්ස් දෙක අපි ඉරිදට කතා කරමු. අපි බදාදට පටන් ගන්න අලුත් පේපර්ස් පොත. හරි අලුත් පේපර්ස් පොත. එතකොට 30+ එකේ තියෙන්නේ පුතේ ඉරිදට පේපර්ස් දෙක විතරයි එතනින් වැඩ ඉවරයි. හරිනේ ඊළඟ පෙබරවාරි මාසයේ දැන් බදාද වෙනකොට පුතේ ඕගොල්ලන්ගේ අලුත් ගෲප් එක හදලා ඉවර කරනවා. ඒ නිසා පෙබරවාරි මාසේ දැන් දිගට පන්ති යන කට්ටිය එහෙම සම්බන්ධ වෙන්න. ඉතින් මේක දැන් ඔයාලට තේරෙනවනේ මේක පොඩි වැඩක් නෙමෙයි පුතේ. අපිටත් ඉතින් මාර වෙහෙසයි. දැන් අදත් ඉතින් දැන් මේ දෙකේ ඉඳලා එක වෙනකන්නේ උගන්වන්නේ. හරි. දවල් දෙකේ ඉඳලා මේ උගන්වන්න එන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ හිටියනේ දෙකේ පන්තියේ සමහර අය. හරි ඒ ගැම්මට මේක දිගට උගන්වන්න එනවා. හරි. පොඩි මහන්සියක් නෙමෙයි. ඔයා අහන් ඉන්නවා මම බෙරියන් දෙනවනේ. හරි. එතකොට ඒකේ ලොකු මහන්සියක් තියෙනවා. හැබැයි අපි ඒක කරනවානේ. හරි. ඒ නිසා ඒකේ ප්‍රයෝජනෙ උපරිමයෙන් ගන්න. ඔය දැන් බැරි තැන් නැවත නැවත හදන්න. බැරි දේවල් තිබ්බොත් ඔය දැන් WhatsApp group එකක් open කරලා දීලා තියෙන්නේ. ඕකේ රැට කෑවද නිදිද අනම්මනම් අහන්න නැතුව ඒ දේවල් ෆොටෝ එකක් දාලා දාන්න. ඒතර මට වෙලාවක් තියෙන ලාට මම රිප්ලයි එකක් දාන්න නැත්නම් ඔය අනිත් ළමයිනුත් මොකද කරන්නේ? හරි හදා හදා ඒගොල්ලොත් ඒවැ උත්තර සාකච්ඡා වෙනවනේ. එහෙම හරි කමන්නේ වැඩේ ගොඩ දාගන්න. හරි නේද? හරි. එහෙම කරන්න පුතේ එහෙමනම්. හරි හෙට විභාගෙ ලියන අයට good luck. ඒ වගේම ඉස්සරහට විභාගෙ තියන අයට තව දැන් සිකුරාදා වෙනකන් සමහර අයගේ සයින්ස් සිකුරාදා. නෝ බදාද බ්‍රහස්පතින්දත් ඒගොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒවෙන් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න. එහෙනම් පුතේ අදට හැමෝටම අයිබෝන් පුස්සරණයි.